ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ. අදත් ඔයගොල්ලෝ ගුරු ගෙදර අධ්‍යාපනික වැඩසටහනත් එක්ක තමයි මේ එකතු වෙලා ඉන්නේ. අද තියෙන්නේ 11 ශ්‍රේණියේ නාට්‍ය රංග කලාව විෂයේ ඔයගොල්ලෝ ආසම කරන අපිට ඉතාම වැදගත් වෙන පාඩමක්. මම එහෙම කියන්න හේතුව තමයි පුතේ ඕනෑම විෂයක තියෙනවා ප්‍රායෝගික පැත්තක් සහ න්‍යායික පැත්තක්. ඒ කියන්නේ තියරිටිකල් සහ ප්‍රැක්ටිකල් පැත්ත. හරි? එතකොට මම මේ අද කරන්න යන පාඩම ඕගොල්ලන්ට ප්‍රායෝගික පැත්තටත් න්‍යායාත්මක පැත්තටත් එක වගේ වටින පාඩමක්. එතකොට ඕගලන්ට මග අරින්න බෑ නේද? මට ප්‍රැක්ටිකල් විතරයි පුළුවන්, මට න්‍යාය විතරයි පුළුවන් කියලා බලාගෙන ඉන්න බෑ. මේ කරන පාඩම ඕගලන්ට අතිශයින් වැදගත්. මොකද මේ දෙකම මේ පාඩමේදී ආවරණය වෙන නිසා. හරි. අපි බලමු පාඩම මොකක්ද කියලා. නාට්‍ය රංග කලාවේදී මොනවද තියෙන්නේ? මොනවද අපිට වැදගත් වෙන දේවල් තියෙන්නේ? අපි දන්න මුලැමැද අග සහිත කතාවක් තියෙනවා. නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක් ඉන්නවා, පිටපත් රචකයෙක් ඉන්නවා. අපිට නාට්‍ය වේදිකාවට ගේන්න අනුශාංගික ශිල්පීන් පිරිසක් එකතු වෙනවා නේද? ඔය මොනවා තිබුණත් අපි ප්‍රේක්ෂකයෝ හැටියට නාට්‍ය දකින්නේ කා හරහාද? කවුරු හරහාද? අපි අනුශාංගික ශිල්පීන්ව දකින්නවද? වේදිකාවට අධ්‍යක්ෂකවරයාව දකින්නවද? පිටපත් රචකයාව දකින්නවද? නෑ නේද? අපි දකින්නේ කවුරු හරහාද මේ නාට්‍ය? අපි දකින්නේ නළු නිලියන් හරහා නේද? ඒ කියන්නේ මේ නළු නිලියන් හරහා තමයි අපි මේ නාට්‍ය දකින්නේ. විශේෂයෙන් වේදිකා නාට්‍ය දකින්නේ අපි සජීවීව නළු නිලියන් හරහා. එතකොට මේ නළු නිලියන්ට තියෙන ලොකු කාර්යභාරයක් අධ්‍යක්ෂකවරයාගේ අධ්‍යක්ෂණයෙන් පිටපත් රචකයාගේ මනසේ මැවෙන මේ මුලැමැද අග සහිත අපූර්ව වූ කතාව ප්‍රේක්ෂකයා වෙතට බොහොම රස වින්දනාත්මක විදිහට ගෙනියන්න. ඒකට ඒගොල්ලෝ නිකන් ඇවිල්ලා හිටගෙන හිටියොත් හරියයි. බෑ නේද? ඒගොල්ලෝ චරිතයන් නිරූපණය කරන්න ඕනේ. එක එක චරිත. විවිධ චරිත නිරූපණයන් කරන්න ඕනේ. එතකොට ඔයගොල්ලෝ දැන් දන්නවද කරන්න යන පාඩම මොකක්ද කියලා? 11 වසරේ තියෙනවා විවිධ චරිත නිරූපණයන්හි යෙදෙමු කියලා පාඩම. දැන් අපිට වේදිකාව උඩ අපි ආස චරිත විතරක් නෙමෙයි සමහර වෙලාවට කරන්න හම්බෙන්නේ. අපි අකමැති අපිට කරන්න අපහසු චරිත පවා අපිට වේදිකාව උඩ රඟපාන්න සිද්ධ වෙනවා. ඒක නිසා මේ චරිත නිරූපණය කියන කොටස නාට්‍ය රංග කලාව විෂය ඉගෙන ගන්න අපිට අතිශයින්ම වැදගත්. ඒක නිසා අද අපි පැහැදිලි කරගමු මොනවද මේ චරිත නිරූපණ කියන්නේ? මොනවද ඒකට අවශ්‍ය කරන සාධක? අපි චරිතයක් නිරූපණය කරනකොට මොනවද අපි බාහිරින් අභ්‍යන්තරයෙන් එකතු කරගන්න ඕන දේවල්? චරිත නිරූපණය කියන වචනේ කොහොමද අපි ඉගෙන ගන්න හරියටම පැහැදිලි කරගෙන? මොකද සමහරක් වෙලාවට අපිට තියෙන වචන පැහැදිලි අදහසක් නැහැ අපිට. එතකොට අපිට කරන්න යන දේ පැහැදිලිව කරන්න අමාරුයි. හරි? එතකොට අපි අද ඉගෙන ගන්නවා පැහැදිලිව මොකද්ද මේ චරිත නිරූපණය කරන්නේ සහ අපිට තියෙනවා 6 ශ්‍රේණියේ ඉඳලා 11 වසරට එනකම් නිර්දේශිත ග්‍රන්ථ නේද? නිර්දේශිත පෙළ තියෙනවා. පිටපත් තියෙනවා. අපිට නාට්‍ය ටිකක් තියෙනවා. හරි? එතකොට මේ නාට්‍යවල කොහොමද මේ චරිත නිරූපණය යොදාගෙන තියෙන්නේ? මම එකෙන් අදහස් කරන්නේ මේ ඒ නාට්‍ය ටික විතරමයි ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ කියන එක. හොඳද? ඔයගොල්ලෝ නාට්‍ය ශාලාවන් වලට යන්න ඕනේ. ගිහලා නාට්‍ය තව ගොඩාක් බලන්න ඕනේ. එතනින් තමයි ඕගොල්ලන්ව හොඳට නාට්‍ය කලාව ගැන සහ රංගනය ගැන මේ චරිත නිරූපණ ගැන හොඳ අවබෝධයක් එන්නේ. දැන් අද වැඩසටහනේදී වුණත් සමහරක් විට ඒ වේදිකාව උඩ දකින්නේ සජීවී අත්දැකීම් මේ සජීවී අපූර්වත්වය ඔයාලට මේකෙන් ගන්න බැරි වෙයි. නමුත් යම් තාක් දුරකට අධ්‍යයන කාර්යය සඳහා මේ වැඩේ උපයෝගී වෙයි කියලා හිතමු. හරි. එතකොට අපි බලමු මේ චරිත කියන්නේ මොකද්ද? අපි සමහරලාට කියනවා නේද නා කටවහරේදී යමාර චරිතයක්. නියම චරිතයක් එයා කරා. යා චරිතයක් කියලා නේ හිතාගෙන ඉන්න කියලා වගේ අපි මේක පාවිච්චි කරනවා. හැබැයි අපි මේකේ හරි අදහස දන්නවද? අපි චුට්ටක් බලමු හරි අදහස මොකක්ද කියලා. චරිත කිව්වහම අපිට ගොඩාක් දේවල් මතක් වෙන්න පුළුවන්. අපි බලමු මේ චරිත වර්ග කොටස් 3කට බෙදලා තියෙනවා අධ්‍යයනයේ පහසුව සඳහා. හරි? අපි බලමු ඒකෙන් එකක් ඊළඟ කාර්යයට අපි ගිහිල්ලා බලමු අධ්‍යයනයේ පහසුව සඳහා මොනවද මේ අපි බෙදා වෙන් කරගෙන තියෙන චරිත වර්ග 3 කියලා. 3ක් තියෙනවා. මොකද්ද පළවෙනි එක? මිනිස් චරිත. මිනිස්සුන් විසින් මිනිස්සුන්වම ප්‍රතිනිර්මාණය කරන චරිත. මිනිස්සු තමයි මේකේ රඟපාන්නේ. මිනිස්සුන්ගේ තියෙන ගති ලක්ෂණ, මිනිස්සුන්ගේ කතා බහ කරන විවිධ ස්වරූප, මිනිස්සුන්ගේ විවිධ හැසිරීම්, විවිධ මානසික මට්ටම් මොනවා හරි මේ මිනිස්සුන්ගේ තියෙන ගැටලු, මිනිස්සුන්ගේ තියෙන ප්‍රශ්න මේව තමයි මේ චරිත වලින් කතා කරන්නේ. දැන් මේකේ ඕගලන්ට උදාහරණයක් දීලා තියෙනවා. ඕගලන්ගේ පෙළෙහි තියෙන චරිත කීපයක්. මීට අමතරව තව චරිත ගොඩාක් තියෙන්න පුළුවන්. මේවා විතරක් නෙමෙයි. හරි? දැන් මේකේ දීලා තියෙනවා ඕගොල්ලෝ දන්නවා 8 ශ්‍රේණියේදී ඕගොල්ලෝ ඉගෙන ගත්තා මාෂා සහ වලහ කියලා එකක්. ඒකේ මාෂගේ චරිතය අපිට උදාහරණයක් හැටියට ගන්න පුළුවන්. ඒකේ ආච්චිගේ චරිතය අපිට උදාහරණයක් හැටියට ගන්න පුළුවන්. ඊළඟට තියෙනවා අමරගියා දිව්‍ය ලෝකේ කියලා නාට්‍යයක්. ඒකේ අමරගේ චරිතය, හිල්ඩාගේ චරිතය, විකෘති එකේ ප්‍රියංගනි, ඊළඟට කදාවලුවේ එකේ සිටුදේන උදාහරණ කියනවා නම් ගොඩාක් තියෙනවා ඕගොල්ලන්ගේ පෙළෙහිම විතරක්.
ඒ කියන්නේ ඕගොල්ලෝ මෙතෙක් ඉගෙන ගත්ත පෙළෙහි තියෙන ඒවල විතරක් උදාහරණ ඕන තරම් මිනිස් චරිත වලට ඕගොල්ලන්ට කියන්න පුළුවන්. ඊට අමතරව තව ඕගොල්ලෝ බලලා තියෙන නාට්‍යවල ඕගොල්ලන්ගේ අත්දැකීමේදී ඕගොල්ලන්ට එදිනෙදා ජීවිතේ හම්බෙන විවිධ මිනිස් චරිත ඕගොල්ලන්ට හම්බෙලා තියෙන්න පුළුවන්. මං හිතන්නේ දැන් පැහැදිලි මිනිස් චරිත කියන්නේ මොනවද කියලා. මේවා කීපයක් බලලා තියෙනවා සහ ඕගොල්ලෝ පිටපත අධ්‍යයනය කරලා ඇති කියලා මම හිතන නිසා මේක පැහැදිලි ඇති කියලා හිතෙනවා. අපි බලමු ඊළඟට මොකද්ද තියෙන්නේ කියලා. හරි. ඊළඟට තියෙන්නේ සත්ව චරිත. හරි ප්‍රශ්නයක් නේ දැන්. එතකොට මිනිස්සු කොහොමද සත්ව චරිත කරන්නේ නේද? ඒ වුණාට මිනිස්සුන් තමයි සත්ව චරිත කරන්නේ. හැබැයි එතකොට අර නිකන් අපිට සාමාන්‍ය මිනිස්සු වගේ රඟපාන්න බෑ. අපිට සිද්ධ වෙනවා මේ සත්තුන්ගේ හැසිරීම් විලාස, සත්තු ඇවිදින්නේ කොහොමද නේද? සත්තු කන බොන විලාසය, ඒ සත්තුන් අපිට සිද්ධ වෙනවා හොඳට අධ්‍යයනය කරන්න. නිකන් කරන්න බෑ මේවා. දැන් ඕගලන්ට හොඳටම දන්නවා ඕගලන්ගේ 6 වසරේදී ඉගෙන ගත්තා මේ පුංචි අපිට දැන් තේරෙයි නාට්‍ය නේද? ඒකේ ඉන්නවා මොහොම දඟකාර මීපැටව 4 දෙනෙක් සහ කුකුල් හාමි කෙනෙක් නේ. ඕගොල්ලෝ දන්නවා. හරි? එතකොට මේ මීපැටව 4 දෙනාගේ තියෙන 4 දෙනා 4 විදිහක් චරිත නිරූපණයේදී නේද? එතකොට කුකුල් හාමිගේ චරිතය වෙනම විදිහකට ගේනවා. එතකොට මේ චරිත නිරූපණ මිනිස්සු තමයි ඉදිරිපත් කරන්නේ. හැබැයි ඒවා සත්තුන්ගේ චරිත. සත්වයින්ගේ චරිත. එතකොට ප්‍රශ්නයක් එන්න පුළුවන් සත්තු කොහොමද කතා කරන්න කියලා. නමුත් මේ අපි නාට්‍යයක් නේ කරන්නේ මුලමැද අග සහිත සත්තුන් ඉන්න කතාවක්. එතකොට එතෙන්දී තමයි අපිට මේ සත්ව චරිත හම්බෙන්නේ. දැන් ඔයගලන්ට පේනවා ඇති ඒ වගේ උදාහරණ කීපයක්. ඊළඟට ලයන් කිං ඊළඟට කැට්ස් වගේ තියෙනවා මේ බොහොම ලස්සනට කරපු සංගීතමය රංගයන්. ඒවල ගොඩක් වෙලාවට මේ සත්ව චරිත භාවිතා කරනවා. ඊළඟට අපිට පෙළේදී හම්බෙනවා පූසා බලුරාල අර මං උදාහරණයක් හැටියට කියපු මීපැටවුන් ටික කුකුළු හාමි මාෂා සහ වලහකේ වලහ මේව ඔක්කොම සත්ව චරිත කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. හරි. අපි ඊළඟ එකට යමු. ඊළඟ එකට හම්බ වෙනවා අපිට අදිමානුෂ චරිත. ඒ කියන්නේ මොකද්ද? මිනිස්සුත් නෙවෙයි මේගොල්ලෝ. සත්තුත් නෙමෙයි. එහෙනම් කවුද? ඔගොල්ලෝ කවදා හරි භූතයෝ දැකලා තියෙනවද? සුරංගනාවියෝ දැකලා තියෙනවද? එහෙමත් නැත්නම් යක්ෂයෝ, දෙවියෝ දැකලා තියෙනවද? ඇත්තටම සජීවීව. නෑ මේ චරිත අපි සජීවීව පියවි හැට දැකලා නෑ. හැබැයි අපි පරිකල්පනය කරනවානේ. අපි පරිකල්පනය කරගන්නවා මේගොල්ලෝ මෙහෙම වෙන්න ඇති කියලා. දැන් මං පුතාලා දුවලට කිව්වොත් එහෙම ඇස් දෙක වහගෙන ඔයාලා භූතයෙක්ගේ චරිතයක් පරිකල්පනය කරගන්න කියලා පුතාලා දුවලට මැවෙන්න එකක් මට මැවෙන්න එකක් වෙන්න පුළුවන්. හැබැයි පොදු ලක්ෂණ කීපයක් තියෙනවා නේද? භූතයෙක් කිව්වම අපිට දැනෙන. මිනිස්සෙකුත් නෙමෙයි, සතෙකුත් නෙමෙයි. අදිමානුෂික. ඒ කියන්නේ සාමාන්‍ය මිනිස් චරිත ඉක්මවා ගිහිලා අපට සාමාන්‍ය එදිනෙදා ජීවිතේදී හම්බ නොවන චරිත. එතකොට ඔන්න පුතේ දැන් අපේ පාඩම චරිත නිරූපණයන් හියදෙමු. ඔන්න අපි දැන් චරිත මොනවද චරිතවල වර්ග කියලා පැහැදිලිව ඉගෙන ගත්තා කියලා මං හිතනවා. මම නැවත මතක් කරන්න. මිනිස් චරිත තියෙනවා, සත්ව චරිත තියෙනවා, අදිමානුෂ චරිත තියෙනවා. ඒවට උදාහරණත් එක්ක පැහැදිලි වුණා කියලා මං හිතනවා. හරි. අපි ඊළඟට බලමු නිරූපණය කියන්නේ මොකක්ද කියලා. දැන් චරිත නිරූපණයනේ පාඩම. හරි. නිරූපණය කිව්වහම අපිට අර මේ චරිත වගේම තමයි. නිරූපණය කිව්වහම අපිට කීපයක් මතක් වෙනවා නේද? නාට්‍ය කලාවේදී අපි මේ සංකල්ප විවිධ විදිහට ඉගෙන ගන්නවා. මේවා අපිට තැන් වල හම්බ වෙනවා. මොනවාද? ශනික නිරූපණ කියනවා, අවස්ථා නිරූපණ කියනවා, භූමිකා නිරූපණ කියනවා නේද? ඔය ඔක්කොම කරන්නේ සමාරෝපය වෙලා කියනවා. අභ්‍යන්තර සමාරෝපය, බාහිර සමාරෝපය කියලා දෙකක් තියෙනවා කියලා කියන මේ සංකල්ප ඔයාලා මේ 11 ශ්‍රේණියට එනකොට මං හිතන්නේ සේරම අධ්‍යයනය කරලා තමයි මේ වෙනකොට ඇවිල්ලා ඉන්නේ. හරිද? එතකොට මේ මොනවද මේ නිරූපණය කිව්වහම මේ එක එක කොටස් ඒවත් අපි පැහැදිලි කරගත්තොත් පුතේ අපිට හරියටම චරිත නිරූපණයක් කියන එක කොයි වගේද අපි කරන්න ඕනේ, කොයි වගේ අවබෝධකින්ද කරන්න ඕනේ කියන එක ඊටාම පැහැදිලි වෙයි. අපි ඉස්සෙල්ලම බලමු ශනික නිරූපණය කියන්නේ මොකක්ද කියලා. මොකක්ද මේ ශනික නිරූපණය කියන්නේ? මේ දැන් ටක් ගාලා මේ වෙලාවේ මං කියනවා ඔයා මෙහෙම චරිතයක් කරන්න, ඔයා මාළුකාරයෙක්ගේ චරිතයක් කරන්න, ඔයා හිඟන්නෙක්ගේ චරිතයක් කරන්න. මොකක් හරි මං ටක් ගාලා කියනවා මේ වෙලාවේදී. එතකොට ඕගලන්ට තියෙන්න ඕනේ බොහොම නිර්මාණශීලී සහ පරිකල්පන බුද්ධියක්. ඒ වගේ Taman දැකලා තියෙන අත්දැකීම්. ඒ කියන්නේ Taman දැකලා තියෙනවා නම් Taman අත්විඳලා තියෙනවා නම් ඒ කියන චරිතයේ ස්වරූප ටික ටක් ගාලා ඔළුවට දාගෙන බොහොම අවබෝධයෙන් ඒ චරිතය කරන්න. ඒ වෙලාවට අපි සංවාද භාවිතා කරනවා. සමහරක් වෙලාවට එහෙම වෙන්නත් පුළුවන්. මොකද ශනික නිරූපණයන්නේ. ශනික නිරූපණය නිසා එහෙම වෙන්නත් පුළුවන්. හැබැයි අපිට තියෙන්න ඕනේ නාට්‍ය රංග කලාව විශ්ය ඉගෙන ගන්න හැටියට මෙන්න අපිට තියෙනවා න්‍යායාත්මක දැනුම නිශ්චිතව යම් අවස්ථාවක් හෝ සිදුවීමක් ශනිකව ඉදිරිපත් කිරීම කියලා ශනික නිරූපණය කියන්නේ අපි ඒක ප්‍රායෝගිකව වේදිකාවට ඉදිරිපත් කරන්න ඕනේ. එච්චරයි තියෙන්නේ. දැන් අපි බලමු පුතේ පොඩි උදාහරණයකින් කොහොමද ශනික නිරූපණයක් කරන්න කියලා. හරි? මම කියනවා ශනික නිරූපණයක් කරන්න කියලා උපාසකම්
නෑ. පාසකම්මල නෙවෙයි. මෙහෙණින් වහන්සේගේ චරිතයක්. මොකද එහෙමින් කතා කරන්න ඕනේ නේද? මෙහෙණින් වහන්සේලා අපේ සමාජයේ ඔයගොල්ලෝ දන්නවා හරි වෙනස් නේද? අපි කතා කරනවා මගේ දඩිබිඩි ගාලා කතා කරනවද නෑ නේද? බොහොම නිවිලා. ඒ චරිත ලක්ෂණ ටික ටක් ගාලා දැන් ඔළුවට එන්න ඕනේ මෙහෙණින් වහන්සේගේ චරිතයක් කිව්වහම කොහොමද ඒක නිරූපණය කරන්න කියලා. හොඳයි පුතේ අපි උදාහරණයක් බලමු. මම අපේ දුවකට ආරාධනා කරනවා. දරුවා මෙවැනි වැරදි ක්‍රියාවල නිරත වීමෙන් ඔබට මෙලවටත් පරලවටත් සෙතක් වන්නේ නැහැ. කෙතරම් මිල මුදල් හම්බ කරත් ගොඩගසාගෙන සිටියත් අපි නොහිතන මොහොතක අපට ඒවා දාලා යන්න සිද්ධ වෙනවා. ඒකයි සංසාරේ හැටි. ස්තුතියි පුතේ. ශනික නිරූපණයක් දුන්නාම ටිකක් අමාරුවේ වැටෙන්නත් පුළුවන් නේද? මොකද මේ වෙලාවේ හිතලා මේ වෙලාවේ ඩයලොග් හදාගෙන ටක් ගාලා කියන්න ඕනේ නිසා. නමුත් දුව හොඳට කරා. මෙහෙණින් වහන්සේ කෙනෙක්ගේ චරිතයක් අපිට හම්බුනහම දැන් තේරෙනව නේද? අපි සාමාන්‍ය කතා බහ කරන විදිය, අපේ ශරීරයේ අංග චලන පවත්වාගෙන යන විදිය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. අපි ඊළඟට බලමු මේ අවස්ථා නිරූපණය කියන්නේ මොකක්ද කියලා. නිරූපණය කියන වචනේදී අපිට අපව අවස්ථා නිරූපණය කියන එකත් හම්බ වෙනවා. යම් සිදුවීමක ප්‍රබල අවස්ථාවක් හෝ කීපයක් නිරූපණය කිරීම තමයි අවස්ථා නිරූපණය කරන්නේ. දැන් මෙතෙන්දි පුතේ අපිට යම් සිදුවීමක් ලොකුවට ගොඩනංවාගෙන ඒකේ ප්‍රබල සිදුවීම මෙන්න මේක කියලා අපිට ගන්න බැරි වෙයි. මොකද දැන් අපිට ලොකු සිදුවීමක් මෙතන රඟපාන්න බැරි නිසා. නමුත් පුතාලා දුවලට එක උදාහරණයක් මම පෙන්නන්නම්. අපේ දුවක් ඇවිල්ලා රඟපාලා පෙන්නයි පොඩි මාළු විකුණන මාළු වෙලෙන්දෙක්. මාළු වෙලෙන්දෙක් කොහොමද එයාගේ එදිනෙදා මාළු විකිණීමේ කටයුතු කරන්න කියලා අපි හිතමු මේක ඒ වගේ නාට්‍යයක බොහොම වැදගත් අවස්ථාවක් කියන එක අපි හිතලා මේක බලමු. එන්න දුවේ. මාළු ලාබයි තේරට කිරට මාළු එන්නෝන අලුත් මාළු හුරුල්ල එන්න කෙලවල්ල මාළු එන්නෝන අලුත් මීගමු මාළු ගන්න ලාබයි මාළු ස්තුතියි පුතේ ස්තුතියි. මේ දැක්කද නේද අපි හිතමු මේ නෝනා ගන්නේ නැතුව මාළු ගන්න නැතුව ගේක තමයි ඒ සිදුවීමේ ඒ නාට්‍යයේ ප්‍රබල අවස්ථාවක් කියලා හිතලා අපි ඒක උදාහරණයට ගමු. හරි. ඊළඟට පුතේ අපිට තියෙනවා මේ අපි බලමු ඊළඟට මොකද්ද අපිට තියෙන නිරූපණය කියලා භූමිකා නිරූපණය. ඒ මොකද්ද? අපි හැමෝම චරිත නිරූපණයේදී අපිට හම්බ වෙන එක එක භූමිකා. ඒ කියන්නේ මොකද්ද? දැන් උදාහරණයක් ඇටියට මාව ගන්නකො. මම මෙතෙන්දී ගුරුවරියක්ගේ චරිතේ භූමිකාව තමයි රඟපාන්නේ. හරි? හැබැයි මම ගෙදර ගියාම මගේ දුවලා දෙන්නට මම අම්මා කියන භූමිකාව තමයි මම එතෙන්දී රඟපාන්නේ. එහෙම නැත්නම් මම වෙනත් රංගන කටයුත්තකට සහභාගී වුණාම මම නිලියක් කියන චරිත භූමිකාව තමයි එතෙන්දී රඟපාන්නේ. ඉතින් එහෙම බැලුවාම එක පුද්ගලයාට භූමිකා විශාල ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. දැන් ඔයාලට උදාහරණයක් ඇටියට මම අන්ධ හිඟන්නියක්. මට අභ්‍යන්තර සමාරෝපය වෙන්න පුළුවන් වුණාට පුතේ මේ වෙලාවේ බාහිරව සමාරෝපය වෙන්න බැරි. මොකද ඒ ඇඳුම් පැළඳුම් මේ හිඟන්නෙක්ට අවශ්‍ය කරන දේවල් බාහිරව මට එකතු කරගන්න බැරි වුණත් මම අභ්‍යන්තරයෙන් සමාරෝපය වෙලා ඕගලන්ට පෙන්නන්නම් හිඟන්. දැන් මම මේ වෙලාවේ ගුරුවරියක් නේ. ගුරුවරිය කියන චරිතය කොහොමද හිඟන්නාගේ භූමිකාව රඟපාන්නේ කියලා. ඔයගොල්ලෝ අහලා තියෙනව නේද? අර හිඟන්න හැම වෙලාවෙම කියන කවියක් තියෙනව නේද? හොඳයි මම එක කියන්න උත්සාහ කරන්නම්. අන්ධ හිඟන්නේ නොනාවරුණි මාතුනි කරුණාවන්ත වැඳලා දුක කියමි ඔය ලටගන්ට උරුමය වෙන්ට තිබුණේ මේ දුකම තමා පිටක් වෙලා යනවද අද නොවී පමා නේද? ඔන්න ටක් ගාලා වෙන භූමිකාවකට මාරු වුණා. එහෙම මාරු වෙන්න පුළුවන්. හරිද? එතකොට ඔන්න පුතේ දැන් අපි දන්නවා චරිත කියන්නේ මොනවද? නිරූපණයන් විවිධ අපිට හම්බ වෙනවා. චරිත නිරූපණ, භූමිකා නිරූපණ, ඊළඟට අවස්ථා නිරූපණ, ශනික නිරූපණ මේවා ඔක්කොම එකතු කරලා තමයි මේ චරිතයක් ගොඩ නැගෙන්නේ කියන එක තමයි මට කියන්න ඕනුනේ. එතකොට මම අර ඉස්සෙල්ලා සඳහන් කරා වගේ අපිට තියෙනවා බාහිරව සහ අභ්‍යන්තරව චරිත නිරූපණයකදී සමාරෝපය වෙන්න.
නේද? ඒ කියන්නේ පවත්නා සැබෑ ස්වරූපයෙන් බැහැරව මේ තියෙන සැබෑ ස්වරූපයෙන් බැහැර වෙනත් කෙනෙකුගේ විලාසයක් ආරෝපණය කරගන්න සිද්ධ වෙනවා. ඒකට තමයි සමාරෝපය කියලා කියන්නේ. ඒක අර කිව්වත් වගේ අපිට බාහිරව සමාරෝපය වෙන්නත් පුළුවන්, අභ්‍යන්තරව සමාරෝපය වෙන්නත් පුළුවන්. හැබැයි වඩාම හොඳ මෙන්න මේ අභ්‍යන්තර බාහිර කියන සමාරෝපයන් දෙකම බොහෝම ලස්සනට එකතු කරලා චරිතය නිරූපණය කරනවා නම් තමයි චරිතය වඩා සාර්ථක වෙන්නේ. හරි? එතකොට ඕගොල්ලෝ දන්න ඕන දැන් චරිත නිරූපණයේදී මේ නිරූපණය කියන අවස්ථා ගොඩාක් එකතු කරගෙන අපි කලින් කතා කරපු විවිධ චරිත කොහොමද රඟපාන්න පුළුවන් වෙන්නේ මේවා පැහැදිලි. මේ න්‍යායාත්මක දේවල් පැහැදිලි දැන්. හරි? අපි ඊළඟට බලමු. මේ චරිත නිරූපණය කියන්නේ මොකද්ද? දැන් මේක පාටම චරිත එනවද අපිට? මම මෙහෙම ඉන්නකොට මට එක පාට කවුරු හරි චරිතයක් ගෙනත් දෙනවද? නෑනේ නේද? හරි? එතකොට අපි වේදිකා නාට්‍ය කලාව ගැන මේ කතා කරන්නේ. අපේ විෂය නාට්‍ය රංග කලාව නේද? එතකොට අපි මේ කතා කරන වේදිකා නාට්‍ය ඇතුලේ කොහොමද මේ චරිත නිරූපණය සිද්ධ වෙන්නේ? කොහේ ඉඳලා දෙන්නේ? කොහොමද මේක හැදෙන්නේ කියන එක අපිට හරිම වැදගත්. දැන් මේ දර්ශනය ඕගොල්ලන්ට පේනවා වගේ තියෙන්නේ චරිත නිරූපණය. ඇත්තටම මේ චරිත මැවෙන්නේ පිටපත් රචකයාගේ පෙළ රචකයාගේ මනසේ. එයා තමයි ලියන්නේ කතාව නේද? එයා තමයි මේ නාට්‍යයට සංවාද දාලා දෙබස් එකතු කරලා විවිධ රංග විධාන දාලා ඔක්කොම කරලා මේ මුල මැද අග සහිත බොහොම අපි කියන්නේ ගැටුම් අවස්ථා සහිත නාට්‍යෝචිත අවස්ථා සහිත නාට්‍ය පෙළ රචනය කරනවා. කියන්නේ ලියනවා නේද? මේ පොතකට ගන්නවා. හැබැයි පුතේ දැන් අපි තව දෙයක් ඉගෙන ගන්න ඕනේ මේ වෙලාවේ. ලෝකෙ මේ වෙනකොට මේ පෙළ පිටපත කියන එක පොඩ්ඩක් පැත්තකින් තියලා තවදුරටත් ඒත් එක්ක වැඩ කරන අය ඉන්නවා. නමුත් පැත්තකින් තියලා පිටපතකින් තොරව නාට්‍ය විවිධ විදිහට බිහි වෙන මේ අවකාශයක් මේ වෙනකොට ලෝකෙ හැදිලා තියෙනවා. අපි ඒ ගැනත් දැනුවත් වෙන්න ඕනේ. මොකද සමහර නාට්‍යයන් තියෙනවා සංවාද නැහැ. ශාරීරික චලන විතරයි පාවිච්චි කරන්නේ නේද? එතකොට එහෙම නාට්‍ය කලාව ගොඩාක් දුරකට ගිහිල්ලා තියෙනවා මේ වෙනකොට ලෝකෙ. නමුත් අපි දැන් මෙතෙන්දි කතා කරන්නේ අපිට මේ පෙළක් තියෙන නාට්‍ය ගැන. හරි. එතකොට ඔන්න රචකයාගේ මානසික පරිකල්පනයෙන් නිර්මාණශීලීත්වයෙන් මැවෙනවා නාට්‍ය. දැන් අපිට වේදිකාවට නාට්‍යයක් තියනවද එහෙම වුණා කියලා? නැහැ. වේදිකාවට අපිට එහෙම වුණා කියලා නාට්‍යයක් නැහැ. පිටපත් රචකයා මොකද කරන්නේ? එහෙම ලියපු එක අධ්‍යක්ෂකවරයෙක්ට ගිහින් දෙනවා. මම නාට්‍යයක් ලිව්වා. මේක ඔබතුමාගේ තියෙන හැකියාව නිර්මාණශීලීත්වය පරිකල්පනය පාවිච්චි කරලා අධ්‍යක්ෂණය කරන්න කියලා. ඔන්න අපිට දෙන්නෙක් ඉන්නවා දැන්. ඒත් අපිට නාට්‍යයක් තියවිද? තාම නැහැ. තාම අපිට සජීවී නාට්‍යයක් වේදිකාව උඩ නැහැ. එහෙනම් මොනවද වෙන්න ඕනේ? එතකොට අධ්‍යක්ෂකවරයා අපි හිතමු ආලෝකකරණය සඳහා සංගීතය සඳහා රංග වස්ත්‍ර නිර්මාණය සඳහා වේදිකා පසුතල මේ වගේ රංග වින්‍යාස මේ වගේ අනුශාංගික ශිල්පීන් ටිකකුත් ඔන්න එකතු කරගන්නවා. අර පිටපත් රචකයාගේ මනසේ මැවිච්ච චරිතය අධ්‍යක්ෂකවරයා සජීවීකරණය කරන්න පහසුකම් සලසා දෙන අනුශාංගික ශිල්පීන් ටික. ඒත් නාට්‍ය සම්පූර්ණයිද? ඒත් අපිට වේදිකාවට නාට්‍යයක් බලන්න හම්බ වේද? ඒත් තාම නැහැ. නේද? මේකට ඕනේ සුවිශේෂී පිරිසක්. අපේ පාඩමේ ප්‍රධානම පුද්ගලයන් ටික මොනවද? අපිට මේ සඳහා ඕනේ නළු නිලියන්. නේද? නළු වර්ණයක් එහෙම තියලා අදාළ කරන චරිතයට බොහොම සුදුසුකම් වැඩිපුරම සුදුසුකම් සපයන නළුවා හෝ නිලිය තමයි තෝරාගන්නේ. නේද? තෝරාගෙන ලොකු පුහුණු කාලයකින් එතන වේදිකා නාට්‍යවල විතර පුහුණු වීම කරන්න නැතුව ඇති වෙන කිසිම මේ රංග ශෛලියක. මොකද දීර්ඝකාලීන පුහුණුවක් අවශ්‍ය වෙනවා. නැතුව බෑ අපි වේදිකාවට සජීවීව හිටගෙන රඟපාන්න බෑ නේද? කිසිම වැරද්දක් වෙන්න විදිහක් නැහැ. සංවාද මතක තියෙන්න ඕනේ සහ සෙසු අනුශාංගික සේරම ශිල්පීන් සහ ඒ දේවල් එක බොහොම හොඳ සංයෝගයකින් තමයි ප්‍රේක්ෂකයා ඉස්සරහට ඇවිල්ලා බය නැතුව හිටගන්නේ. නේද? නැතුව බෑනේ. අපිට කැමරා එකකින් වගේ නම් කැමරා එක කට් කරලා ඊළඟ එකට යන්න පුළුවන්. ඒ වුණාට අපි කරන්නේ සජීවී කලාවක් නිසා අපිට ඒ වගේ තත්ත්වයක මනා පුහුණුවක් ඕනේ. දැන් පුතාලා දුවලට පැහැදිලි මේ චරිත නිරූපණය කියන එක නිකම්ම එන්නේ නෑ. ඒකේ මොකද්ද මේ එන විදිහක් තියෙනවා නේද? එන පිළිවෙලක් තියෙනවා. පිටපත් රචකයා ලියුවා. ඊට පස්සේ අධ්‍යක්ෂකවරයාගේ මේ පිටපත් රචකයා ලියපු මේ කතාව වේදිකාව උඩ සජීවීව පෙන්වන්න අධ්‍යක්ෂකවරයා ඒක සජීවීකරණය කරන්න ඕනේ. ඒකට අපි කියන්නේ සජීවීකරණය කරනවා කියලා. ඒ පෙන්වන්න තමයි පුතේ මේ නළු නිලියන් අවශ්‍ය වෙන්නේ. ඒගොල්ලෝ තමයි මාධ්‍ය කරගන්නේ අර පිටපතේ ඉන්න චරිත සේරම ටික ප්‍රේක්ෂකයා වෙතට ගේන්න. එතකොට හොඳට මතක තියාගන්න පුතේ පිටපත් රචකයා අධ්‍යක්ෂකවරයා අනුශාංගික ශිල්පීන් වගේම අතිවිශාල සේවයක්
විශාල කාර්යයක් නළු නිලියන් විසින් නාට්‍යයට සිද්ධ වෙනවා. ඒකට හේතුව තමයි පුතේ මේක සජීවී කලාවක් නිසා මොන හරි ගැටලුවක් වුණොත් ඒක ඍජුව බලපාන්නේ සජීවීව බලපාන්නේ නළු නිලියන්ට. මෙන්න මේ නළු නිලියන් කියන පිරිස තමයි චරිත නිරූපණයේ යෙදෙන්නේ. හරි. අපි ඊළඟට බලමු මොකද්ද මේ නිරූපණය මේ චරිත නිරූපණය මොකද්ද මේ කියලා. අපි මේකට කියනවා මේ මවාපෑමේ කලාව කියලා. මවාපෑමේ කලාව. ඊළඟට රැවටීමේ කලාව කියලාත් කියනවා. නිකන් හොඳ නෑ වගේ නේද මේ වචනේ. රවට්ටනවා කියන එක මිනිස්සු. ඒ වුණාට ඉතින් ඇත්තටම හිතන්නකෝ අපි වේදිකාව උඩ දකින නළුවා හෝ නිලිය ඒගොල්ලන්ගේ නියම ස්වරූපය දෙන්නේ නෑනේ. නේද? අපි වේදිකාව ඉස්සරහට ඇවිල්ලා රවට්ටන නරක අදහසකින් නෙමෙයි. අපිට රසයක් ආනන්දයක් නේද? අපිට නාට්‍ය බලලා හොඳ රසයක් ආනන්දයක් දෙන්න තමයි ඒගොල්ලෝ අපිව රවට්ටන්නේ. අපි අනිත් එක කැමැත්තෙන් ගිහිල්ලා රැවටෙන්නේ. නේද? අපි නාට්‍යයක් බලන්න යනවා කියන්නේම හොඳටම දන්නවා ඇත්ත මිනිස්සු නෙවෙයි ඉන්නේ කියලා එතන. චරිත තමයි රංගපාන්නේ කියලා. හරි. ඊළඟට වෙනත් පුද්ගලයෙකු ලෙස පෙනී සිටීමේ කලාව. පුතාලා දුවල හොඳට මතක තියාගන්න. හරි අමාරුයි මේ වැඩේ. අපිට නිකන් පෙරුණට අයියෝ වේදිකාවට ඩයලොග් එකක් කියලා රංගපාන එක මොකද්ද වගේ හිතුණට දැන් ඔයගොල්ලෝ නාට්‍ය රංග කලාව විෂය අවුරුදු ගාණක් ඉගෙන ගන්න ඇති. ඔයගලන්ට හොඳට තේරෙනවා ඇති කොච්චර අමාරුද මේ වැඩේ කියලා නේ. වේදිකාවක් උඩ එහෙම වෙන පුද්ගලයෙකු හැටියට සජීවීව පෙනී හිටින එක තරම් අමාරු වැඩක්ද. හැබැයි මේ නළු නිලියෝ කියන පිරිස අධ්‍යක්ෂකවරයා ඇතුළු පිරිසගේ උදව්වෙන් බොහොම සුන්දර ලෙස බොහොම විශ්වසනීය විදිහට ප්‍රේක්ෂකයා ඉදිරියට චරිත මගින් මේ නිරූපණය දෙනවා. හරි. ඊළඟට අපි බලමු. ඔන්න ඕගලන්ට විභාගයකට එහෙම ලියන්න ඕනේ නම් මේ නිරූපණය කියන එක පිළිබඳ යම්කිසි අර්ථකථනයක් මේකේ තියෙනවා පාඩම් කරගන්න ඕන නම් ඔන්න හොඳ අවස්ථාවක්. මොකද ඕගලන් නැත්තම් පැටලෙනවා. මේ පිළිබඳ හරියම නිශ්චිත අවබෝධයක් නැති වෙනවා. නිකන් රංගපෑම වගේ කියනවට වඩා මම හිතන්නේ මේ වගේ නිශ්චිත අර්ථකථනයක් සහිත අදහසක් තිබුණොත් හොඳයි. අපි බලමු මොකද්ද කියලා. නළුවා. ඒ කියන්නේ අපි දැන් දන්නවා නළුවා කවුද කොහෙන් දෙන්නේ මොකද කරන්න කියලා. කටහඬ සිරුර මාධ්‍ය කරගනිමින්. නිකන් නෙවෙයි. මේ කටහඬයි මේ ශරීර චලන විවිධ චලන වෙන්න පුළුවන්. මේක තමයි අපේ මාධ්‍ය. මේ බොඩි එක තමයි ශරීරය තමයි අපේ මාධ්‍ය. මේක මාධ්‍ය කරගනිමින් තම පරිකල්පන හා නිර්මාණශීලී ශක්තිය. ඒ කියන්නේ මොකද්ද? නිකන් පුළුවන්ද? නිකන් බෑ. Tamanට තියෙන හොඳ නිර්මාණශීලී ශක්තියක් ඒ වගේම පරිකල්පන ශක්තියක් නේද? දේවල් මවා ගන්න පුළුවන් වෙන්න ඕනේ. මේක මෙහෙම වුණොත් මෙහෙම වෙයි. නැත්තම් අපිට බෑ මේ වැඩේ කරන්න. සජීවී කලාවක් නිසා මේ මෙහෙවා චින්තනයේ මෙහෙවා ප්‍රේක්ෂකයා තුළ විශ්වාසය ඇති වෙන පරිදි අර ඔක්කොම තිබ්බත් වැඩක් නෑ. අපිට ප්‍රේක්ෂකයාගේ හිතේ මනසේ රසයක් විශ්වාසයක් අපිට හදන්න බැරි නේද? ප්‍රේක්ෂකයෙක් පාට බලලා කිව්වොත් එම අයියෝ ඔයා ওই චරිතයක් න කරන්න අපිව විශ්වාස කරන්නේ නැහැ කියලා වැඩක් නැහැ. හැබැයි පුතේ ඔයගොල්ලොත් බලලා තියෙනවා අපිත් බලලා තියෙනවා නාට්‍යයක් බලනකොට අපිට කොයි වෙලාවකවත් හිතෙනවද නෑ නේ අපි සමහරලාට අඬනවා නළු නිලියොත් එක්ක hina වෙනවා නේද? ඒ කියන්නේ ඒගොල්ලෝ අපේ හිතේ මනසේ මාර විශ්වාසයක් හදන ඒ චරිතය තුළින් මේ යාම තමයි මේ රංගපාන්න කියලා හොඳ විශ්වාසයක් අපේ ඇතුලේ හදනවා. තමන් ඕන වෙනත් ස්වරූපයක් තමයි වේදිකාව උඩ මේ ගෙනල්ලා පෙන්වන්නේ. ඉතින් පුතේ මෙන්න මේක තමයි මේ චරිත නිරූපණය කියන එක බොහොම පැහැදිලි කරගන්නවා නම් අපේ ඔළුවට දාගන්න පුළුවන් සංකල්පය. අපි ඊළඟට බලමු. මොනවද මේ චරිත නිරූපණයේදී අපි බලන්න ඕනේ? අපිට මොනවද ඕන වෙන්නේ? අධ්‍යක්ෂකවරයෙක් මොනවද බලනවා ඇත්තේ? මේ විෂය ඉගෙන ගන්න ශිෂ්‍යයෝ හැටියට රඟපාන්න බලාපොරොත්තුෙන් ඉන්න නළු නිලියෝ හැටියට මේ විෂයේ න්‍යායාත්මක සහ ප්‍රායෝගික පැත්ත දෙකම අපිට අහදාරන්න සිද්ධ වෙලා තියෙන කාලයක මොනවද මේ අපිට මේ චරිත නිරූපණයේදී වැදගත් වෙන්නේ? පළවෙනි එක තමයි චරිතයක බාහිර හැඩරුව. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ අපි හැමෝටම තියෙනවා මේ බාහිර හැඩරුවක් නේ. එතකොට අපේ ඔළුවට එනවා දැන් උදාහරණයක් හැටියට කිව්වොත් දේශපාලඥයෙක් කිව්වොත් අපේ ඔළුවට ටක් ගාලා එන පින්තූරයක් තියෙනවා නේ. ගන්නෙක් කිව්වොත් මෙහෙණින් වහන්සේ කෙනෙක් කිව්වොත් ඒ වගේ මොනවා හරි චරිතයක් කියපු ගමන් අපේ ඔළුවට ටක් ගාලා එන ස්වරූපයක් තියෙනවා. බාහිර ස්වරූපයක් එක්ක මහතයි එක්ක කෙට්ටුයි එක්ක කළුයි එක්ක සුදුයි. හැබැයි ඉතින් මෙහෙම දෙයක්ත් තියෙනවා පුතේ. කළු සුදු මහත කෙට්ටු මේ ඕනෑම කෙනෙක්ට ඕනෑම චරිතයක් කරන්න පුළුවන් කියන එකත් ඕනෑම චරිත නිරූපණයක් කරන්න පුළුවන් කියන එකත් හොඳට මතක තියාගන්න. අපි ඒ ශරීරවල විවිධ රූප වලට ඇත්තටම රැවටෙන්නත් හොඳත් නෑ. නමුත් අර අපිට පහසුයි නේ. සමහරක් වෙලාවට දැන් උදාහරණයක් ඇටියෙ දේශපාලඥයෙක් කිව්වම අපි දැකලා තියෙන දේශපාලඥයෝ ඉන්නවා සමහර වෙලාවට ටිකක් බඩ තියෙනවා නේ. අඳින ඇඳුමක් තියෙනවා නිශ්චිත. කතා බහ කරන විලාසයක් තියෙනවා නේද? අර ගාඩ්ලා හැම දාගෙන යන ස්වරූපයක් නිශ්චිතව තියෙනවා. දැන් අපි ඉස්සෙල්ලා දැක්කා වගේ මෙහෙණින් වහන්සේ කෙනෙක් කිව්වහම
නේද? මේ අපේ ශරීරයේ මේ බාහිර හැඩරුවේ සුවිශේෂ වෙනසක් තියෙනවා කොච්චර වුණා. එතකොට අන්න ඒක අපි බලන්න ඕනේ මේ චරිත නිරූපණයකදී චරිතයකට කෙනෙක් තෝරා ගනිද්දි සහ ඒ චරිතය මම නිරූපණය කරන්න යනවා නම් මම හිතන්න ඕනේ මගේ පරිකල්පනය පාවිච්චි කරලා කොහොමද ඒවා බාහිර ස්වරූපය හදාගන්නේ කියලා. දැන් අපි දන්න ලෝකයේ විවිධ නළු නිළියෝ ලංකාවෙත් විවිධ නළු නිළියෝ ඉන්නවා. ඒගොල්ලන්ගේ බාහිර ස්වරූප සම්පූර්ණයෙන්ම චරිත සඳහා වෙනස් කරගන්නවා. සම්පූර්ණයෙන්ම සමහර මහත් වෙලා හිටපු අය කෙට්ටු වෙනවා. කෙට්ටු වෙලා හිටපු අය මහත් වෙනවා. සමහරවිට රැවුල් වවනවා. ඔයගොල්ලෝ ඒව අත්විඳලා ඇති නේ. චරිතය සඳහා බාහිරව වෙනස් වෙනවා. ඊළඟට අභ්‍යන්තර ගුණාංග චින්තනය. ඒ කියන්නේ මොකද්ද? නිකම් මේ අවුට්ලුක් එක මේ බාහිරව මම චරිතයට ලෑස්ති ඔන්න කියලා කිව්වට බෑ. අපි අභ්‍යන්තරව ඒකට ලෑස්ති වෙන්න ඕනේ නේද? මොකද අපිට තියෙනවා අපිට නිකන් මෙහෙම හිටන් හිටියට අපිට මේ බාහිරව විතරක් චරිතයක් රඟපාන්න බෑ. අපිට අභ්‍යන්තර ගුණාංග ඒකට එකතු වෙන්න ඕනේ. ඒ මිනිස්සයා හිතන හැටි, ඒ මිනිස්සයා කතා කරන විදිය, ඒ මිනිස්සයාට මොකක්ද ඒ චරිතයේ තියෙන සුවිශේෂ ලක්ෂණ ඇවිදින්න කොහොමද මේවා සේරම අපි මනසින් හිතලා අභ්‍යන්තරයෙන් අපි මේවා ගැන අවබෝධයෙන් ඉන්න ඕනේ චරිත නිරූපණයේදී. ඊළඟට මොකද්ද? චරිතය රංගභූමිය මත හැසිරෙන රිද්මය සහ ශෛලිය පිළිබඳ අවධානය යොමු කරන්න ඕනේ කියලා කියනවා. ඒ කියන්නේ මොකද්ද? මේ රංගභූමිය මත මෙතෙන්දී ඇත්තටම පුතේ අදහස් වෙන්නේ අපි දන්නවා ශෛලීන් දෙකක් තියෙනවා නාට්‍ය ධර්මී සහ ලෝක ධර්මී කියලා. ඒ දෙකේ නළු නිළියන් චරිත නිරූපණය කරන ස්වරූප දෙකක් වෙනස් නේ. අපි දන්නවා දෙකේ ස්වරූප දෙකක් තියෙන්නේ කියලා. ඕගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා. එතකොට මේ චරිතයේ රංගභූමිය මත හැසිරෙන රිද්මය සහ ශෛලිය ඒකෙදි හරිම වැදගත්. මොකද ස්වභාවික ශෛලියේදී එක විදිහක් නාට්‍ය ධර්මයේ ශෛලියේදී එක විදිහක්. ඒ පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන්නත් උනේ. ඒ විතරකුත් නෙමෙයි රංගභූමිය මත හැසිරෙන රිද්මය හා ශෛලිය කිව්වහම අපිට ඒ ශෛලීන් දෙකට විතරක් ලඟු වෙන්නත් බෑ. ඕනෑම චරිතයකට රිද්මයක් තියෙනවා. ඕනෑම චරිතයකට ශෛලියක් තියෙනවා. නේද? අර දෙකට අමතරව ඒ චරිතයට සුවිශේෂ වූ අනන්‍ය වූ ලක්ෂණ රිද්මයක් ශෛලියක් තියෙනවා. අන්න ඒව ගැන හොඳ අවබෝධයකින් ඉන්න ඕනේ චරිත නිරූපණයක් කරද්දී. හරි. ඊළඟට කොහෙද මේ දේවල් කරන්නේ අපි? ඔන්න චරිත නිරූපණේ ඊළඟ ප්‍රශ්නේ. කොහෙදද කරන්නේ? නේද? අපිට අවකාශයක් හම්බ වෙනවනේ. අපිට චරිත නිරූපණය සඳහා අවකාශයක් අපි එකට වේදිකාව කියලා කියන එක ඕනෑම තැනක් වෙන්න පුළුවන්. හරි? අවකාශයක් හම්බ වෙනවා. ඒ අවකාශය විතරක් තිබිලා මදි. අපිට කාලයකුත් හම්බ වෙනවා. නිශ්චිත කාලයක් තියෙනවා. ඩයලොග් දැන් මම මේ කියන සංවාද මම මේ කතා කරන එක මට පැය 10ක් විතර කියන්නත් පුළුවන් ඕන. පැයෙන් ඉවර කරන්නත් පුළුවන්. හරි? එහෙම අපිට නිශ්චිත කාලයක් ලබා දෙන ඕනම චරිතයකදී මෙන්න මේ කාලය ඇතුලේ කියන්නත් ඕනේ කියලා. ඒ විතරකුත් නෙමෙයි ඒ කාලය හම්බ වෙන්නේ චරිතයේ තියෙන ස්වරූපයට ලක්ෂණ වලට අනුව. සමහරු ඉන්නවා පට ගාලා කතා කරගෙන යනවානේ. සමහරු ඉන්නවා ටිකක් හෙමින් වෙලාව අරගෙන කතා කරන්නේ. එහෙම තියෙනව නේද විවිධ චරිත සමහරක් වෙලාවට ගොත ගැහෙනවා කතා කරද්දි. ඒ වගේ අපිට විවිධ චරිත හම්බ වෙන නිසා අපේ චරිතයේ කාලය හදා ගන්න ඕනේ කොයි වගේද කියලා. ඊළඟට මේ ඔක්කොම කරනකොට සංවාද විතරක් තිබිලා මදි. වාචික අභිනය විතරක් තිබිලා මදි. අපි දන්න තරමින් නේද? අපිට තියෙන්න ඕනේ ආංගික අභිනය. ඒ කියන්නේ මොකද්ද? අපිට විවිධ චරිත නිරූපණය කරද්දී මේ චරිතවල ක්‍රියාවන් තියෙනවා. එක ඇවිදින විදි වෙන්න පුළුවන්, කතා කරන විදිය වෙන්න පුළුවන්, අතපය හසුරවන විදිය වෙන්න පුළුවන්, ඉඳ ගන්න විදිය වෙන්න පුළුවන්, තේ එකක් බොනවා නම් තේ එක බොන ස්වරූපය වෙන්න පුළුවන්. විවිධ ක්‍රියාවන් අපි ඒව හරියටම චරිතයත් එක්ක බලලා හොඳ අධ්‍යයනයක් කරන්න ඕනේ. නැත්තම කතාව චරිත නිරූපණයේදී අපි හොඳ ලොකු රිසර්ච් එකක් කරන්න ඕනේ. නැතුව චරිත නිරූපණය කරන්න බෑ. නිකන් කපාට ඇවිල්ලා වේදිකාව උඩට හෝ එහෙම ඇවිල්ලා කරන්න බෑ. ශනික නිරූපණයකදී හැර. ඊළඟට මේ සේරම කරන්නේ කවුද? අපි කතා කරපු වැදගත්ම පුද්ගලයෝ නළුවා හෝ නිළිය. මේගොල්ලෝ තමයි මේ අවකාශය තුල කාලය මේ කාලය මේව කරගෙන මේ ක්‍රියාවන්හි යෙදෙන්නේ මේ නළුවා සහ නිළිය. චරිත නිරූපණයේ වැදගත්ම කට්ටිය. අපි ඊළඟට බලමු. හරි. මෙන්න මේ ටික දරුවනේ හරිම වැදගත්. චරිත නිරූපණයේ විවිධ චරිත නිරූපණ පාඩමදී අතිශයින් වැදගත් දරුවනේ මොනවද මනා චරිත නිරූපණයක් සඳහා අවශ්‍ය වෙන්නේ. නිකන් චරිත නිරූපණයක් නෙවෙයි මනා චරිත නිරූපණය. ඒ කියන්නේ හොඳ ඇක්ටර් කෙනෙක් ඇක්ට්‍රස් කෙනෙක් වෙන්න මොනවද ඕනේ කියන එක තමයි මේ කතා කරන්නේ. පළවෙනි එක තමයි හඬ පෞරුෂය. එයාට තියෙන්න ඕන හොඳ හඬ පෞරුෂයක්. මම එකෙන් අදහස් කරන්නේ මහායෙන් කෑ ගහන්න පුළුවන් වෙන්න ඕනේ කියලා. ඒක නෙවෙයි හඬ පෞරුෂය කියන්නේ. ඒ චරිතයට අවශ්‍ය කරන කතා කරන ස්වරූපයක්, හඬ පාවිච්චි කරන විදිහක් තියෙන අන්නේ පෞරුෂය තියෙන්න ඕනේ හොඳ චරිත නිරූපණයක් සඳහා ඒ විශ්වසනීයත්වය ඇති වෙන විදිහට. ඊළඟට ශරීරයේ නම්‍යශීලීත්වය. මම ඒකෙන් අදහස් කරන්නේත් නෑ රබර් බෑන්ඩ් එක වගේ නළුවෙක්ට නිලියෙක්ට නැමෙන්න කරන්න පුළුවන් වෙන්න ඕනේ කියලා. හැබැයි පුළුවන් වුණොත් හොඳයි නේද?
හරි ෂෝක්නේ එහෙම හොඳ ෆ්ලෙක්සිබල් නළුවෙක් හරි නිලියෙක් හරි වෙන එක. නමුත් මේ ශරීරයේ නම්‍යශීලීත්වය කියන්නේ අපි උදාහරණයක් ගමු දික්තල කාලගෝල නාට්‍යයේ. ඈ කාලගෝල චරිතය රංගපාන නළුව හිතන්න මුළු නාට්‍ය පුරාම එයා ඉන්න ඕනේ කොහොමද? ඔයාලා දන්නවනේ. පාත් වෙලා කර ප්‍රශ්නයක් තියෙනවා. යා බර උස්සගෙන එන්නේ යා කොටයි ඒසි. ඔයා හිතනවා ඔයගොල්ලෝ හිතන්නේ නළුව සාමාන්‍ය ජීවිතේදී බොහොම අපි වගේ සාමාන්‍ය ස්වරූපෙන් ඉන්න නළුවෙක්. නමුත් එයා නාට්‍ය පුරාම ඒ විදිහට ඇක්ෂන් ඒ කියන්නේ ඒ විදිහට රඟපාන්න ඕනේ. එතකොට ඒ ශරීරයේ නම්‍යශීලීත්වය තමයි ඒකට බලපාන්නේ. හරි. ඊළඟට සතර අභින භාවිතාවය පිළිබඳ මනා දැනුමක් තියෙන්න ඕන. ඕගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා සතර අභිනය කියන්නේ මොකක්ද කියලා. ඒ සේරම පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා. දැන් උදාහරණයක් හැටියට අපි හිතමු අපිට හම්බෙනවා මොකක් හරි චරිතයක් සාරියක් ඇඳන් ඉන්න චරිතයක්. හරිද? එයා දන්නේ නැත්නම් මේ දැන් මේ සතර අභිනේ මම මේ ආහාරය අභින කොහොමද අපිට යන්තමින් හරි වැදගත් වෙන්නේ කියලා කියන්නේ නැහැ. මේ සාරිය පාවිච්චි කරන්නේ චරිතයේ ස්වරූපයට අනුව එයා දන්නේ නැත්නම් ආහාරය අභිනේ හරියට පාවිච්චි කරන්නේ නැහැ. හරි? ඒ වගේ තමයි අපිට මේ අභින සතර පිළිබඳ බොහොම නිවැරදි අවබෝධයක් තියෙනවා. තමන්ගේ චරිතයේදී කොහොමද ඒව අඩු වැඩි කරලා ගානට හදාගන්න කියලා. ඊළඟ තමයි ස්මරණ ශක්තිය. නේද? මම අහලා තියෙනවා එක්තරා නළුවෙක් තමන්ට වේදිකාව උඩදී ඩයලොග් ඒ කියන්නේ සංවාද අමතකුණා කියලා වේදිකා නාට්‍ය කලාවෙන් සමු අරන් ගිහින් තියෙනවා. ඒක හොඳ තීරණයක් ඇත්තට. මේකට හේතුව තමයි පුතේ අපිට තියෙන්න ඕන හොඳ ස්මරණ ශක්තිය. අපිට තියෙන්න ඕන හොඳ මතකයක් නේ. අපි වේදිකාව උඩ සජීවීව ලොකු ප්‍රේක්ෂක පිරිසක් ඉස්සරහා ගිහලා හිට ගන්නවා. එක පාට අමතකුණොත් මොකද වෙන්නේ? නේද? එහෙම වෙන්න බෑ. ඒක නිසා හොඳ ස්මරණ ශක්තියක් මම වේදිකාවේ කොයි තැන් වලටද ස්ථානගත වෙන්නේ? අනිත් නළු නිලියන් එක්ක මගේ තියෙන සම්බන්ධතාවය කොයි වගේද? මගේ ඊළඟ සංවාදය මොකක්ද? ඒ සංවාදයේදී මම ක්‍රියා කරන්න කොයි වගේද? කොතනද ඉන්නේ? කොහොමද හැසිරෙන්නේ? මේවා පිළිබඳ හොඳ ස්මරණ ශක්තියක් හොඳ චරිත නිරූපණයකට ඕනේ. ඊළඟට මොකක්ද ඕනේ? අවස්ථානෝචිත හැසිරීම නේද? ඒක නම් මං හිතන්නේ පුතේ චරිත නිරූපණයකදී විතරක් නෙමෙයි අපේ සාමාන්‍ය ජීවිතේදීත් හරීම වැදගත් මේ අවස්ථානෝචිතව හැසිරීම. අපි ඒ අවස්ථාවට අනුව ටක් ගාලා වෙනස් වෙලා හැසිරෙන්න ඕනේ. නැත්තම් මේ සමස්ත සමාජය අපිට ජීවත් වෙන්න අමාරුයි. ඕන චරිත නිරූපණයකදීත් ඒක අතිශයින්ම වැදගත්. සමහරක් විට උදාහරණයක් ගත්තොත් හැපැත්තේ නළුවට සංවාදයක් අමතක වුණා. අපිට පුළුවන් වෙන්න ඕනේ ටක් ගාලා නේද? ඒ අමතක වෙච්ච එක දැනিলা ටක් ගාලා ඒ අවස්ථානෝචිතව එක්ක ඒක මතක් කරලා දෙයිලා හරි. එහෙම නැත්තම් මේක එහෙම නේද මේක උනේ කියලා අනිත් පැත්තට අහලා හරි. ඒ අවස්ථානෝචිතව ඒක හැසිරෙන්න දැනගන්න ඕනේ. හරි. ඊළඟට තියෙනවා පුහුණුව සහ සතතාභ්‍යාසය. පුහුණුව කියන්නේ අපි ටිකින් දිගටම මේක කරන එක. හැබැයි සතතාභ්‍යාසය මොකද්ද කියන්නේ? ඒක පවත්වාගෙන යන්නත් ඕනේ. නිකම් බෑ. අවුරුද්දක් කොච්චර ප්‍රැක්ටිස් කරත් කොච්චර පුහුණු වුණත් ඊළඟ අවුරුද්දෙත් ආය නාට්‍යයක් කරද්දී සතතාභ්‍යාසය තිබුණ නැත්නම් අමතක වෙනවා. අන්න ඒ දෙකත් හරීම වැදගත් චරිත නිරූපණයකදී. ඊළඟට සමබර මොකද්ද? කායික සහ මානසික තත්ත්වය. හරි කායික තත්ත්වය නම් තියෙන්න ඕනේ කියන්නකො මානසික තත්ත්වය මොකටද? අපි මනසෙන් හිතලා තමයි මේ සේරම දේවල් කරන්නේ නේ. මනසෙන් හිතලා තමයි මේ සේරම දේවල් කරන්නේ. එතකොට අපිට තියෙන්න ඕනේ මේ දෙක සමබර වෙන්න ඕනේ. ශාරීරික ශක්තිය පල්ලෙහාට ගියත් අපිට අමාරුයි. මොකද අපිට හැමොනොත් වේදිකාව උඩ හොඳට ක්‍රියාශීලී විදියට වැඩ කරන්න බෑ. මානසික තත්ත්වය පල්ලෙහාට ගියොත් අපිට ඒ ක්‍රියාවන් ගේන්න හිතන්න පතන්න බෑ. අපේ මනස දියුණු නෑ. එතකොට කරදරයි. ඒක නිසා මේ දෙක බොහොම සමබරව තියෙන්න ඕන හොඳ චරිත නිරූපණයක් සඳහා. ඊළඟට විවිධ සංඥා ඉදිරිපත් කිරීම පිළිබඳ අවබෝධය. ඒක ගොඩාක් වෙලාට වැදගත් වෙන්නේ පුතේ නාට්‍ය ධර්මයේ ශෛලියේදී. මොකද සමහර අවස්ථා තියෙනවා විවිධ සංඥා වලින් තමයි ඒගොල්ලෝ ප්‍රකාශයන් කරන්නේ නේද? අභිනයන් කරන්නේ. එතකොට ඒවා පිළිබඳ හොඳ දැනුමක් තියෙන්නත් ඕනේ. ඒ වගේම අපිට ඒක ස්වභාවික ශෛලියදීත් ඕනේ. මොකද අපිට සමහර අතින් පයින් කරන පොඩි ඉඟි සංඥා තියෙනවා. ඒවා පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා. මොකද සමහරක් වෙලාවට ඒ වලට ඒ සංඥා කරනවා වෙන්න පුළුවන්. එතකොට ඒක අවබෝධ කරගත්තේ නැත්නම් එතනින් එහාට තේරෙන්නේ නැහැ. රයිට්. ඊළඟ එක තමයි පරිකල්පන ශක්තිය. කලින් කතා කරා ඒ ගැන නේද? අපිට තියෙන්න ඕන හොඳට හිතන්න පතන්න වගේම අපිට මවා ගන්න පුළුවන් වෙනවා. මෙයා මෙහෙම ඇති. මේ චරිතය මෙහෙම වෙන්න ඇති. මම මෙහෙම කරලා බලනවා. මේ චරිතය පොඩ්ඩක් කොරග ගහ වෙන්න ඇති ඇවිදින්නේ. නේද? අපිට හොඳට පරිකල්පනයක් තියෙනවනේ. මේ චරිතය මෙහෙම කතා කරොත් මෙහෙම වෙයි. අධ්‍යක්ෂකවරයා එක්ක කතා කරලා චරිත නිරූපණයකදී අපිට නළු නිලියන් හැටියට ඕන තරම් දේවල් කතා බහ කරලා බොහොම ලස්සනට තමන්ගේ චරිතය ගොඩ නගා ගන්න පුළුවන්. පරිකල්පන ශක්තිය තිබ්බහම. ඊළඟ එක තමයි පුතේ ප්‍රතිභාව. මම කුසලතාව සහ ප්‍රතිභාව කියන එක දෙක එකට ගන්නම්. කුසලතාවයේ සහ ප්‍රතිභාව කියන එකක් තියෙන්න ඕනේ නළුවෙක්ට නිලියෙක්ට. නිකම්ම බෑ නේද? අපි සමහරලාට ඔයාලා දැකලා ඇති අහලත් ඇති සමහරක් වෙලාවල් තියෙනවා අපි කියනෝනේ අයියෝ තාලයකට අප්පුඩියක්වත් ගහ ගන්න බෑනේ කියලා.
නේද? මේ කුසලතාවයේ සහ ප්‍රතිභාව නැති කට්ටිය කියන්නේ. ඒක තියෙන්න ඕනේ නේද? පොඩි රිද්මයක් දැනෙන, තාලයක් දැනෙන, පොඩි චරිත නිරූපණයක් දුන්නාම ඒ ගැන අවබෝධයක් තියෙන පොඩි ඒ ප්‍රතිභාව සහ කුසලතාවයේ සජීවී කලාවකදී අත්‍යවශ්‍යයෙන් තියෙන්න ඕන දෙයක්. ඊළඟට තමයි ශික්ෂණය. හරිම වැදගත් පුතේ. ශික්ෂණයේ නාට්‍ය කලාවේදී චරිත නිරූපණයේදී විතරක් නෙමෙයි දරුවනේ පාසල් ජීවිතයේදී එතනින් එහා ඕගොල්ලන්ගේ පෞද්ගලික ජීවිතයේදී එතනිනුත් එහා ඕගොල්ලන්ගේ අනාගතයේදී මේ ශික්ෂණය කියන එක හරිම වැදගත්. අපිට ශික්ෂණයක් නැත්නම් අපි ඒකට හැදියාව කියලා කියනවා නේද? හැදියාවක් නැත්නම් ශික්ෂණයක් නැත්නම් අපිට කිසිම තැනක ගිහිල්ලා අපි කොච්චර දක්ෂ වුණත් අපිට කොච්චර දේවල් පුළුවන් වුණත් ශික්ෂණයක් නැත්නම් ඒ තැන මිනිස්සුන්ගේ විශ්වාසය ආදරය අපිට දිනා ගන්න බෑ. කවුරුත් අපිව විශ්වාස කරන්නේ නැත්නම් අපිට ආදරය කරන්නේ නැත්නම් අපි කොච්චර දක්ෂ වුණත් වැඩක් නැහැනේ. ඒක තියෙන්න ඕනේ නේද? එතකොට පුතේ මේ ශික්ෂණය කියන එකත් මම නැවත මතක් කරන ඕගලගේ පෞද්ගලික ජීවිතෙත් අතිශයින්ම හදා ගන්න දරුවනේ අපිට හරිය වැදගත්. අපි වැඩිහිටියන්ට කරු කරන්න ඕනේ. පාසලකදී තියෙනවා නීති රීති පද්ධතියක් ඒවා පිළිපදින්න ඕනේ. ඒ වගේම චරිත නිරූපණයකදීත් හරියම වැදගත්. මොකද චරිත නිරූපණයකදී වැදගත් වෙන හේතුව තමයි පුතේ අපි සාමූහික කලා මාධ්‍යයක තමයි මේ නියැලෙන්නේ නේද? අපිට තනියම නාට්‍ය කරන්න බෑ. ගොඩාක් විශාල පිරිසක් ඉන්නවා. එතකොට ඒක සාමූහික කලා මාධ්‍යයක්. ඒ පිරිස එක්ක වැඩ කරන්න අපිට හැදියාව ශික්ෂණය අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. නැත්තම් නාට්‍ය කරන්න වෙන්නේ නැහැ. රණ්ඩුල ගෙදර යන්න තමයි වෙන්නේ. නේද? ඒ ශික්ෂණය ඉවසීම හරියම වැදගත්. අපි ඊළඟට බලමු. රයිට්. මෙන්න මේක අතිශයින්ම වැදගත් දුවල පුතාලා හොඳට මතක තියාගන්න. අපි සමහරක් වෙලාවට චරිත නිරූපණය කරන්න ගියාම අපි කියනෝනේ යා චරිත රංගපෑව හරි නෑ වගේ ඒවා. අපි කියනෝනේ අපිට නිකන් දැනෙනවා. අපි හොඳ නළු නිලියෝනේ වෙයි වෙන්න ඇති. නමුත් සමහර වෙලාවට යා ෂෝක් එකට ඒ චරිත රංගපෑව හරි ෂෝක් අපිට හරි ආස හිතුණා කියලා කියනවා නේද? ඒකට හේතුව තමයි පුතේ චරිත නිරූපණයකදී හරිම වැදගත් ඒ අපි පටන් ගන්න චරිතේ අපි නාට්‍යයේ මුල ඉඳලා අගට කරන චරිතයේ පෙර සිදු දේ දැනගෙන ඉන්න ඕනේ. නිකන් එකපාරට මෙයා මේ අහසෙන් කඩාපාත් වුණා වෙන්න බෑනේ චරිතේ නේද? පෙර සිදු දේ දැනගන්න ඕනේ චරිතේ. මීට කලින් මොනවද යාට වෙලා තියෙන්නේ? ඔන්න රිසර්ච් එකක්. ඔන්න හොයන්න වෙනවා දැන්. ඊට කලින් මේ චරිතය කොයි විදිහට දැන් අපි දන්නවා සමහරක් වෙලාවට අපිට හම්බුනොත් එහෙම අදිමානුෂ චරිතයක් කරන්න අපි දන්නේ නැහැ. ඔන්න පරිකල්පන ශක්තිය අපිට ඕන වෙනවා. එතකොට අපිට පුළුවන් ඔන්න පරිකල්පනය කරන්න මෙහෙම වෙන්නේ නැති මෙහෙම වෙන්නේ. එතකොට චරිතයට පෙර සිදු ඉතිහාසයක් තියෙන්න ඕනේ. ඉතිහාසයක් නැතුව ඇවිල්ලා මෙතන හිට ගන්න බෑ. චරිත නිරූපණයක් කරන්න ඉතිහාසය පිළිබඳ හොඳ අවබෝධයක්. ඒ කියන්නේ පෙර සිදු දේ. ඒ වගේම මේක හරියම වැදගත් දරුවනේ. අපි කවදාවත් හිතන්නේ නැති දෙයක්. අපි හරි ඉතිහාසෙත් දන්න ඔක්කොම හරි චරිත නිරූපණයක් කරා නාට්‍යයක් ඉවරයි කියමුකෝ. එහෙමත් බෑ. චරිත නිරූපණයකදී පුතේ පස්සේ සිදුවන දේවලුත් දැනගෙන ඉන්න ඕනේ. ඒකට හේතුව තමයි නිකන් හිතන්නකෝ දැන් නාට්‍යයකදී මට එකපාරට කතා කරන්න බැරි වෙනවා. නාට්‍යයේ චරිතයට කතා කරන්න බැරි වෙනවා. ඊට පස්සේ සමහරට එයාට කතා කරන්න පුළුවන් වෙනවා. එතකොට මේ චරිතය අපි හිතා ගන්න ඕනේ කතා කරන්න බැරි ඊළඟට පුළුවන් වෙන විදිහේ හේතුවක් හදාගන්න නේ. චරිත නිරූපණයේදී ඒ වගේ තමයි පසුව සිදුවන දේවලුත් අපි අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනේ. චරිත නිරූපණය ඉතාම සාර්ථක වෙනවා චරිතයේ ඉතිහාසය සහ අනාගතය දැනගෙන සිටීම. දැන් මේ ඔයාලා මේ දකින්න ඊඩිපස් නාට්‍යයේ ඒ වගේ ඊඩිපස්ගේ චරිතයේදී පසුව සිදුවන දේ සහ කලින් සිදුවන දේ තමයි මේකෙදි මම පින්තූර දෙකක් හැටියට අරගෙන තියෙන්නේ. නමුත් හරිම වැදගත් අපිට චරිත නිරූපණයේදී පෙර සිදු දේ පසුව සිදුවන දේ. ඊළඟට අපි බලමු. ඔන්න දුවේ පුතේ දැන් තියෙනවා අපිට නිර්දේශිත අපිට තියෙනවා නේද නිර්දේශ වෙලා 6 වසරේ ඉඳලා 11 වසරට යනකම් පෙළ ටිකක් නාට්‍ය පෙළවල් ටිකක් ඕගොල්ලෝ ඉස්කෝලේදී මම හොඳටම දන්නවා ඕගොල්ලෝ හදාරන්න ඇති ගුරුවරුත් එක්ක රංගපාලා ඇති නේද පෙළේ තියෙන චරිත ගැන කතා කරලා ඇති. හැබැයි අපි තව මතක් කර ගැනීමක් කරමු. වෘත්තීය මට්ටමේ නළු නිලියන්ගේ රංගනය තමයි අපි වේදිකාව උඩ දකින්න ඕනේ. ඇත්තටම ඕගොල්ලෝ හරියනම් ගිහිල්ලා නාට්‍ය බලන්න ඕනේ. වේදිකාවට ගිහිල්ලා මේ පෙළෙහි තියෙන නාට්‍ය පෙළෙහි නාට්‍ය විතරක් නෙමෙයි තියෙන ගොඩ නාට්‍ය යන්න පුතේ ගිහිල්ලා වේදිකාව උඩේ සජීවීව අපි ගන්න ආශ්චර්යය අපිට කවදාවත් මෙහෙම බලලා හෝ අපි රංගපාලා ගන්න බෑ නේද? ඒ වෘත්තීය මේ නළු නිලියන් විසින් මේ චරිතය හොඳට රංගපානවා තමයි අපිට බලන්න ඕනේ. හරි ඒක නිසා මම යෝජනා කරනවා වේදිකාවට යන්න ගිහිල්ලා ඒවා බලන්න ඒ නළු නිලියන් එක්ක කතා බහ කරලා ඒගොල්ලෝ චරිත නිරූපණය කරපු හැටි අධ්‍යයනය කරන්න ඒක හරියම වැදගත් අපිට. හරි. මේ වෙලාවේ අපිට පළවෙනියටම තියෙන පුංචි අපිට දැන් තේරේ නාට්‍ය සෝමලතා සුබසිංහ මහත්මියගේ
ආදරෙන් මතක් කරන්න ඕනේ මේ නාට්‍ය අධ්‍යක්ෂකවරියක් ලංකාවේ. එයාගේ තියෙන ඔයගොල්ලෝ දන්නව නේද කුකුළු පැටව කුකුළු හාමි ඉන්නවා මේ පැටව 4 දෙනෙක් ඉන්නවා මල් පාත්තියක් තියෙනව නේද? මේ චරිත නිරූපණයන්නේ කොහොමද මේ චරිතවල සුවිශේෂ ලක්ෂණ ඒගොල්ලන්ගේ හැසිරීම් ඒවා කොහොමද ගෙනල්ලා තියෙන්නේ කියලා අපි දැන් උදාහරණකින් බලමු කොහොමද ඒක කරලා තියෙන්නේ කියලා. එන්න පුතේ. ගෙදර වැඩක් අල්ලලා නෑ. කණන් හදාගෙන නොගිය දෙවි පිහිටයි මට. ලංකාවේ සිටියේ මොකුයි. ගංගාවල් වරායවල් ඇඳගෙන යන්නට මට ඇත. මගේ ඔළුවත් කැක්කුමයි වගේ බඩත් ටිකක් රිදෙනවා. කොම්මගේ වල්ලිනේ පුරුදු වෙලා නොගියොත් පාඩම් පොත මම ගන්නේ. සිතියම් පොත මම ගන්නේ. බඩල්ලම් මං ඉන්නේ. වයිලිනේ කොහෙද අනේ? ස්තුතියි දරුවනේ. දැක්ක නේද? ඒ පුංචි අපිට දැන් තේරෙන නාට්‍ය අර මේ පැටව 4 දෙනාගේ චරිත ස්වරූපයන් 4ක් කුකුල්හාමි එනකොට ටක්කාලා චේන්ජ් වෙනස් කරගන්නව නේද? ඒගොල්ලෝ පාඩම් කරනවා වගේ පෙන්නනවා. ආයේ ඒගොල්ලෝ සෙල්ලම් කරන එක කරන්නේ. ඕගොල්ලෝ මේ පෙළ හොඳට අධ්‍යයනය කරලා තියෙන නිසා කතාව හොඳටම දන්නවා ඇති කියලා මම හිතනවා. හරි. අපි ඊළඟට බලමු මාෂා සහ වලහ නාට්‍යය. පොඩි කොටසක් ලොකු දේවල් නෙමෙයි පොඩි කොටසක් අපි බලමු ඒකෙදිත් කොහොමද මේ වලහගේ සහ මාෂාගේ චරිත නිරූපණය සිදු වෙන්නේ කියලා. කවුද මේ? මම මේ මහ මුගලානේ පාර වැරදිලා පාර හොයාගන්නයි මෙහාට ආවේ. මුර්ගෙන්පා. මායාකාර කෙල්ල මායාකාර හඬ. මොකද එහෙම කෑ ගැහුවේ? වලහලා මගේ අත පෑගුවා. ඒකයි මං කෑ ගැහුවේ. ඉතින් මායාකාරියක් නෙවෙයි. මං හරියටම දැනගන්න ඕන. බය වෙන්න කයි. යන්න ඕන ළඟට. අනේ ළඟට එන්න එපා මට බයයි. හරි පුතේ thank you. ස්තුතියි පුතේ. හරි. දැක්ක නේද මාෂා සහ වලහ එකේ මේ චරිත දෙකේ නිරූපණයන් කොහොමද කියලා. අපි ඊළඟට බලමු මොකද්ද තියෙන්නේ කියලා. ඔයගොල්ලෝ ආස නාට්‍යයක් නේද? කදාවලුණු නාට්‍ය අපි බලමු සිටු දිනිය සහ කච්චපුට අර ලස්සන සින්දුවක් කියන්නේ. අපි ඒ කොටස කොහොමද ඒ චරිත නිරූපණය කරන්න කියලා බෙදුවලා උදාහරණයක් හැටියට අරගෙන බලමු. විශ්වාස කරන්නේ නෑ නේ ඉතින් කිව්වට. මට රත්තරන් වල්ලු ඇත්තෙත් නෑ. කදාවල්ලු ගන්න සල්ලිත් නෑ. ඕ මට පෙන්නලා පළක් නෑ. පුළුවන් ද අයිමත් අර සින්දුව පොඩ්ඩක් කියන්න. හොඳයි. සින්දුව නම් කියන්න බැරි ඕන තරම්. අතට වලලුද පයට ගිගිරිද ලාගනී කිඳු රංගන සොබනා ලාගනී කිඳු රංගන සොබනා වනේ සිදබුවෝ කඩා මල් පෙති වරල සරසා ගනිති නිතිනා වරල සරසා ගනිති නිතිනා සඳුන් කුඹ ගතේ කවරා මේ නෑනියන්ට කියන්න එපා. නෑනියන්ගේ සල්ලිකයක් හරි ඉල්ල ගන්න එපා. මෙහෙම කුමාරිකාවෝ අත් දෙක පාළුව තියාගෙන ඉන්නක හොඳ නෑ කියලා. මෙහෙම මේක හැම ඉන්නේ මෙහෙ කරන දාසියෝ විතරයි. හොඳයි පුතේ ස්තුතියි. නේද? සිටු දියණිය සහ අර අපි දන්න නරක වෙලෙන්ද නේද? ඒ දෙන්නගේ චරිත නිරූපණයන් තමයි තියෙන්නේ අපි ඒ බලන් හිටියේ. අපි ඊළඟට බලමු. දික්තල කාලගෝල. අපි ඒකෙත් බලමු චරිත නිරූපණයන් මොනවාද තියෙන්නේ කියලා. මම මේවා මේ ඕගලන්ට දාන්නේ අතර මේවල තියෙන චරිතයන් ඕගොල්ලෝ අඳුරගෙන තියෙනවා. නමුත් අපි උදාහරණ හැටියට පොඩ්ඩක් බලමු. මේකේ තියෙන චරිත තමයි දික්තලා, කාලගෝල සහ දිප්පිටිය. අපි බලමු මේ චරිත දෙකක නිරූපණයන් කොහොමද සිද්ධ වෙන්නේ කියලා. මොකද ඔහලා ඉනෙන්නේ නැහැ අම්මපා කියනවා ඔයි
දොඩම් ගෙඩියක් තරමක් තුස නැති මම් වගේ චුට්ටෙක් වළඳක් දෙකක් හේදුවට ඔහෙලා උත්තර හින එනවා නම් අර මහා වීර කුසරජුරෝ අච්චර වළං හේදුවට කොච්චර හින හෙන්න ඕනේද? ආලේ බැන්ද මගේ රම්‍යවන් ආලේ බැන්ද මගේ රම්‍යවන් මේ සුනිමල මගේ දිත්තල මේ සුනිමල මගේ දිත්තල ආලේ බැන්ද මගේ රම්‍යවන් ඇන්නවේ මේ මල කෝලම් පාරේ යන්නට බෑ මුන්ද සමගින් පාරේ යන්නට බෑ මුන්ද හරි ස්තුතියි දරුවනේ. thank you. අපිට තව එකක් තියෙනවා විකෘති නාට්‍ය නේද? ඔයගොල්ලන්ගේ 11 ශ්‍රේණියට නිර්දේශිත පෙළ. ඔයගොල්ලෝ හොඳට ඒක අධ්‍යයනය කරන්න ඕනේ. මොකද ඔයගොල්ලන්ගේ විභාගෙට ලොකු ලිඛිත ප්‍රශ්නයක් හැටියට ගොඩාක් වෙලාවට එන්න පුළුවන් ප්‍රශ්නයක් විකෘති නාට්‍යයෙන්. ඉතින් ඒකේ චරිත නිරූපණයන් කරනකොට ඒ චරිතවල විශේෂ ලක්ෂණ ස්වරූපයන් ඒවල තියෙන බාහිර සහ අභ්‍යන්තර ස්වරූපයන් මොනවද? ඒවායේ කතාංගය ඇතුළතදී කොහොමද වැදගත් වෙන්නේ? කතාංගය ඇතුළතදී එක චරිතවල සුවිශේෂ ලක්ෂණ කොහොමද නාට්‍ය ඇතුලේ එළියට එන්න කියන එක පිළිබඳව ඔයාලා විකෘති නාට්‍යයේදී ලොකු අවබෝධයකින් ඉන්න ඕනේ කියලා මම හිතනවා. ඉතින් ඒක නිසා ගොඩ චරිත නිරූපණයන් තියෙනවා නේද? විකෘති නාට්‍යයේදී අපිට හම්බ වෙනවා හීල්ඩා ප්‍රියංගනීගේ මව, ඊළඟට කරුණාරත්න ප්‍රියංගනීගේ පියා, ඊළඟට ප්‍රියංගනීගේ මිතුරෝ සරණපාල, සම්පත් ජගත්, ඊළඟට නැටුම් ගුරුවරිය අපිට හම්බ වෙනවා සුසිලා. එයා එතකොට සම්පත්ගේ මවගේ භූමිකාවක් කරනවා. ඊළඟට ප්‍රියංගනීගේ සහෝදරයා, හීල්ඩාගේ කාර්යාල මිතුරන්, ශාස්ත්‍රකයන්ෝ, ටියුෂන් පෙළ අයිතිකරු, මගුල් කපුව මේ වගේ විශාල චරිත නිරූපණයන් ප්‍රමාණයක් අපිට විකෘති නාට්‍යයේදී හම්බ වෙනවා. බොහොම යොවුන් ප්‍රේක්ෂක පිරිස පාදක කරගෙන බොහොම ලස්සනට බොහොම යොවුන් ජීවිතයේදී තියෙන අපේ මේ පාසල් ජීවිතයේ තියෙන ලොකු ගැටලුවක් පාදක කරගෙන සෝමලතා සුබසිංහ මහත්මිය බොහොම ලස්සනට නේද? ඔයගොල්ලෝ නාට්‍ය බලලා ඇති කියලා මම හිතනවා. මම යෝජනා කරනවා බලලා නැත්නම් කරුණාකරලා ගිහලා නාට්‍ය බලන්න පුතේ සජීවී අත්දැකීම ගන්න. ඒක හරිම ලස්සන නාට්‍යයක්. ඉතින් ඒ එතුමිය කරපු නාට්‍යයේ පොඩි කොටසක් වෘත්තීයමේ නළු නිලියන් මට්ටමින් නැතත් මේ උදාහරණයක් ඇටියට ඔයාලට පෙන්වන්න තමයි අද දවසේ මේ දුවල ලෑස්ති වෙලා ඉන්නේ. පත්තරේකට පාඩම් කර හිටියොත් මත මේ ලෝකේ අනිත් පැත්ත පෙන්නුනත් දන්නේ නැහැ. අනේ අම්මපා ගෑනු කියලා જાතියක් නොහිටින්න. ලබු මල්ලන්ට යන කල නිකමටවත් අවුද දෝනියන් තන මොකද උනේ කියලා. ඇයි? මොක් වෙලාද? ඔය ඉන්නේ සගේට. උඹ ඇඳගෙන නෙදමන් ගෙනත් දුන්නු ගවම නේද දුවේ? එදා අපේ කන්තෝරු ඉස්සරහ පිට මිනිහෙක් මේ තරම් උසර විකුණුවා. හැමෝම ගත්ත එකේ ඉතින් මාත් එකක් ගත්තා. උඹට ඒක යස අගේට ගැලපෙනවනේ. උඹට මොකුත් අසනීපයක් එහෙම නැහැ නේද දුවේ? හරි ස්තුතියි පුතේ. ඔයගොල්ලෝ එහෙනම් බලන්න නැති දකින්න ඇති නේද? ඔයගලන්ට නිර්දේශිතව තියෙන පෙළ නාට්‍ය පිටපත්වල මොනවාද තියෙන චරිත නිරූපණ ඒ වගේ ස්වරූපයන් කොයි වගේද කියලා. හරි. ඔයගලන්ට ඊළඟට තියෙනවා. නිකන් පාඩම ඉගෙනගෙන විතරක් බෑ. හරි. පාඩම ඉගෙන ගත්තට බෑ. අපි ඒ සම්බන්ධයෙන් මොන හරි ක්‍රියාකාරකමක් පැවරුමක් නේද? අපි ඉස්කෝලේදීත් කරනවා එහෙම නේ. මොකක් හරි ක්‍රියාකාරකමක යෙදෙන්න ඕනේ. දැන් අපි අද ඉගෙන ගත්ත පාඩම චරිත නිරූපණය. කියන්නේ චරිතයක් හොඳ මනා චරිතයක් නිරූපණය කරන්නේ කොහොමද? මොනවාද ඒකට අවශ්‍ය කරන දේවල්? චරිත කියන්නේ මොනවද? නිරූපණයන් කියන්නේ මොනවද? චරිත නිරූපණයන් කියන්නේ මොනවද? උදාහරණ දැක්ක නේද? අපි පෙරේ තියෙන උදාහරණ දැක්කා. ඉතින් ඒක නිසා මේ චරිත නිරූපණය අපි විවිධ චරිත නිරූපණය කරමු කියන පාඩමේ 11 ශ්‍රේණියේදී ඔයගලන්ට තියෙන ප්‍රායෝගික සහ න්‍යායාත්මක කියන දෙකම තියෙන මේ පාඩමේදී ඔයගලන්ට ක්‍රියාකාරකමක් දෙනවා මම කරන්න ගෙදෙද්දි. හරි ඒක තමයි ඔයගොල්ලෝ දන්නව නේද අපි මොනාට හරි ගියාම හරි ඉන්ටර්විව් එකකට ගියාම හරි අපිට තියෙනවා ජීවදත්ත සටහනක්. ඒ කියන්නේ අපි බයෝඩේටා එකක් කියලා කියන්නේ නේද? අපිව හඳුන්වා දෙන විදිහක් තියෙනවා නේද? ඒක පාටම අපිට ඉන්ටර්විව් එකට ගිහලා මම මෙහෙමයි මම මෙයා මෙහෙම කියනකොට කලින් අපි යවනවා නේද? අපි බයෝඩේටා එකක් යවනවා ජීවදත්ත සටහනක් අපි යවනවා එතෙන්ට නේද? දැන් ඕගොල්ලන්ගේ ක්‍රියාකාරකම තමයි දුවේ පුතේ. මම යෝජනා කරනවා ඕගොල්ලන් පෙළෙහි තෝරගත්ත. දැන් ඕගොල්ලෝ දැක්ක විවිධ චරිත පෙළෙහි තියෙන ඕගොල්ලෝ දන්නවා ඕගොල්ලෝ අධ්‍යයනය කරලා තියෙනවා හදාarලා තියෙනවා සමහරට රඟපාලා ඇති බලලා ඇති මේ චරිත වලින් කැමති එකකින් චරිත 3ක් 6 වසර සිට 11 ශ්‍රේණිය දක්වා කැමති චරිත 3ක් තෝරගන්න ඕනෑම. ඕගොල්ලෝ ආස චරිත 3ක්. ඒවා මිනිස් චරිත වෙන්න පුළුවන්, සත්ත්ව චරිත වෙන්න පුළුවන්, අදිමානුෂ චරිත වෙන්න පුළුවන් ඕනෑම එකක්.
කැමති චරිත තුනක් තෝරගෙන මේ චරිත තුනට හරියන ජීවදත්ත පත්‍රිකාවක් හදන්න. නිකන් නෙවෙයි. හරිද? ඒකෙදි අපි මොනවද ජීවදත්ත පත්‍රිකාව හදන්නේ කියලා අපි පොඩ්ඩක් කතා කරමු. මම උදාහරණ කීපයක් ඔයාලට කියන්නම්. එතකොට ඔයගලන්ට වඩා පහසු වෙයි කොහොමද අපි ඒක හදන්නේ කියලා. මේ තියෙන ඔයගලන් කරන්න ඕනේ ක්‍රියාකාරකම නිර්දේශිත පෙළෙන් 6-11. ඔබ කැමති ඕනෑම චරිත තුනක් තෝරාගෙන එම චරිත සඳහා ජීවදත්ත පත්‍රිකාවක් සකසන්න. right. මෙන්න මේ ටික තමයි දරුවනේ ඔයගලන් කරන්න තියෙන්නේ. මේ උදාහරණ කීපයක් ඔයගලන්ට මෙතනින් එහාටත් යන්න පුළුවන්. තව ඔයගලන්ට මේකට දේවල් එකතු කරන්න පුළුවන්. මම මේ පහසු වෙන්න උදාහරණ කීපයක් තමයි කරේ. අපි හිතමුකෝ අපිට මොකක් හරි හම්බෙන චරිතයක් තියෙනවා. ඒ චරිතේ වයස කීයද? ඇයි ඒක අපිට වැදගත් වෙන්නේ? චරිතයක් නිරූපණය කරද්දී චරිතයේ වයස හරිම වැදගත් නේද? සමහර විට වයසක චරිතයක් වෙන්න පුළුවන්, ඊට වඩා බාල චරිතයක් වෙන්න පුළුවන්, තලත් ඇණි චරිතයක් වෙන්න පුළුවන්. ඒ චරිතයේ වයසත් එක්ක අපිට හරි වැදගත් වෙන්නේ මොකද්ද? අපි කොහොමද ඇවිදින්නේ, කතා කරන්නේ, හැසිරෙන විදිය, මේ දේවල් සේරම මේ වයස කියන එකත් එක්ක වෙනස් වෙනවා නේ චරිතයේ ස්වરૂපය. එතකොට චරිත නිරූපණයකදී හරිම වැදගත්. අපි අර හදන ජීවදත්ත පත්‍රිකාවේ වයස කීයක් වෙන්න ඇද්ද මේ ඔයගොල්ලෝ මේ තෝරගත්ත චරිතය කියලා දාන්න ඕනේ. ඊළඟට පුළුවන් ශරීරයේ වර්ණය මොකක් වෙන්න ඇද්ද? ඇයි ඒක වැදගත් වෙන්නේ? ඇයි ශරීරයේ වර්ණය වැදගත් වෙන්නේ නේද? අපිට ශරීරයේ වර්ණය සමහරක් වෙලාවට අපිට වගේම අංග රචනා ශිල්පියාට එහෙම රංග වස්ත්‍ර නිර්මාණය කරන ශිල්පියාට වැදගත් වෙන්නත් පුළුවන්. ඒ පහසුව සඳහා ශරීරයේ වර්ණයත් අපි ලියලා තියාගන්න. ඒ කියන්නේ ඒ වගේම මොකද එහෙම ලියන්න තව හේතුවක් තමයි අපිට සමහර විට විදේශ කෙනෙක්ගේ චරිතයක් වෙන්න පුළුවන්, අප්‍රිකානු කෙනෙක්ගේ චරිතයක් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ චරිත හම්බුනාම තමයි මේ පාට ලියන්නේ ඇයි කියන එක ඔයගලන්ට හොඳට තේරෙන්නේ. රයිට්. ඊළඟට ශරීර ස්වභාවය. එයා ස්පේන් නැති කෙනෙක්ද? එයාගේ අතක් කොර වෙලාද, කකුලක් කොර වෙලාද, එයා විදින්නේ කොහොමද, එයාගේ ශරීරයේ තියෙන්න ඕනේ බඩක් තියනවද, කොහොමද එයාගේ ශරීර ස්වභාවය තියෙන්නේ කොහොමද කියන එක ඔයගොල්ලෝ හරියට මේ බයෝඩේටා එක ඇතුළට ගේන්න ඕනේ. ඊළඟට පෞල් පසුබිම. පෞල් පසුබිම කියන්නේ මොකද්ද? ඇයි මේ චරිතයක් නිරූපණය කරන්න පෞල් පසුබිමක් අපිට ඕන වෙන්නේ? පුතේ දුවේ අපි කොච්චර මොනවා කරත් අපිව මේ පේන්නේ අපෙන් මේ එළියට එන්නේ අපේ පෞල් පසුබිම තමයි. නේද? අපි පවුල ඇතුලේ චූටි කාලේ ඉඳලා හැදිච්ච විදිහක් තියෙනවා, කතා බහ කරපු ස්වරූපයක් තියෙනවා, දෙමව්පියන්ගෙන් ගුණධර්ම ඉගෙනගත්ත විදිහක් තියෙනවා. මොකක් හරි හොඳ හෝ නරක ඒ විදිහ තමයි අපේ මේ එළියේ මේ ස්වරූපයෙන් පේන්නේ. අන්න ඒ පසුබිම ඒ චරිතය කොයි වගේද කියලා අපි හොයලා තියාගන්න ඕනේ. එතකොට හරි පහසුයි කතා බහ කරන විදිහ, හැසිරෙන විදිහ හදාගන්න. නේද? අපිට එහෙම හදාගන්න පහසුයි පෞල් පසුබිම කොයි වගේද කියලා හොයලා තියාගත්තොත්. ඊළඟ එක තමයි අඳින ඇඳුම් කොයි වගේ වෙන්න පුළුවන්ද? මොකද ඇඳුමත් එක්කත් සමහරට අපේ චරිතයේ අපි නිරූපණය කරන්න යන චරිතයේ ස්වභාවයන් වෙනස් වෙන්න පුළුවන් නේද? මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපිට අඳින්න තියෙන ඇඳුම අපි පාවිච්චි කරන විදිහේ ඉඳලා අපිට ඉගෙන ගන්න වෙනවා නේද? රංග භාණ්ඩ රංග උපකරණ තියෙනවා නම් ඒවා පාවිච්චි කරන්නේ කොහොමද චරිතයත් එක්ක කියලා අපිට ඉගෙන ගන්න සිද්ධ වෙනවා. එතකොට ඒක අපි ලියලා තියාගත්තාම මෙන්න මේ වගේ ඇඳුම් වෙන්න පුළුවන් මෙයා අඳින්නේ කියලා ලියලා තියාගත්තාම චරිතයට ආරෝපණය වෙන්න අපිට තව පහසුයි. ඊළඟට තව මොනද? සමාජ පන්ති. මේක හොඳ නැති දෙයක් ඇත්තටම නේද? අපි සමාජයේ පන්තිමය වශයෙන් මිනිස්සුන්ව බෙදන්න හොඳ නැහැ. ඒක බොහොම නරක වැඩක්. අපිට එහෙම තියෙන්න බෑනේ. අපි හැමෝම මිනිස්සු හැටියට නම් ඉපදෙන්නේ. මිනිස්සු හැටියට නම් මැරිලා යන්නේ. එක වගේ නම් ඒ කාරණා දෙකම සිද්ධ වෙන්නේ. එයි අපි මේ පන්ති ભેදයක් ඇති කරගන්නේ. නමුත් අපි චරිතයක් නිරූපණය කරද්දී අපට සිද්ධ වෙනවා මෙයා මොන පන්තියේ චරිතයක්ද? සමහරක් වෙලාවට පහළම පන්තියේ චරිතයක් නම් හැසිරෙන විදි, කතා කරන විදි වෙනස්. නේද? ඊළඟට මධ්‍යම පාන්තික කෙනෙක් නම් එයා කරන රස්සාවල්, එයා හැසිරෙන විදි, ඒ වගේ දේවල් වෙනස්. ඊළඟට ඉහළ පැලැන්තිය කෙනෙක් නම් ප්‍රභූ පැලැන්තිය කියලා අපි හඳුන්වන පිරිසක් නම් ඒගොල්ලෝ යන විදි, අඳින පළඳින ඇඳුම, කතා බහ කරන ස්වරූපය, භාෂාව පවා සමහරක් විට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ චරිත නිරූපණයකදී විතරක් දරුවනේ සමාජ පන්තිය ගැන හොඳ අවධානයකින් ඉන්න. ඒක එකතු කරන්න අර කියපු ජීවදත්ත පත්‍රිකාවට ඒක හරිම වැදගත්. නමුත් සාමාන්‍ය ජීවිතයේදී පුතේ මේ පන්ති ભેදයන් තියාගන්න එපා. ඒක හරිම නරක වැඩක්. විශේෂයෙන් අපි නාට්‍ය රංග කලාව කරන මිනිස්සු හැටියට පන්ති ભેදය කියන එක අනවශ්‍යම කාරණාවක්. ඒක තියෙන්න ඕනේ නෑ. රයිට්. ඊළඟට තව මොනවද? නිතර කරන ක්‍රියාවල්. නේද? හරි වැදගත් නේද? එහෙම ඒක අපිට ඇයි චරිත නිරූපණයකදී වැදගත් වෙන්නේ? නිතර යා කරන ක්‍රියාවන් තියෙන්න පුළුවන් නේද? ඒව තමයි චරිතය හොඳ චරිත මනා චරිත නිරූපණයක් ගොඩනගා ගන්න අපිට උදව් වෙන්නේ. යා නිතර කන කෙනෙක්ද? යා නිතර hina වෙන කෙනෙක්ද? යා නිතර බුම්මන් ඉන්න කෙනෙක්ද නේද? අපි දන්නේ. ඒ වගේ නිතර කරන ක්‍රියාවන් තියෙන්න පුළුවන්. යාට නිතර කේන්ති යනවද? යා නිතර සමහරක් විට අපි හිතමු ඔළුව කහසනවද නිතරම? ඒ වගේ ක්‍රියාවන් ගැන අපි හොඳ අවබෝධයකින් ඉන්න ඕනේ චරිතයක් නිරූපණය කරද්දී. ඒ වගේම මානසික මට්ටම හරිම වැදගත්.
අපි ඉස්සෙල්ලත් කතා කරා මානසික මට්ටම හරිම වැදගත්. මොකද සමහරට අපිට තියෙන්න පුළුවන් අර මානසික මට්ටම එහෙ වෙච්ච නේද? අපි කතා කරන්නේ නේද අඩු මානසික මට්ටමක් තියෙන චරිතයක් අපිට රඟපාන්න වෙන්න පුළුවන්. අපි ඉන්නේ හොඳ මානසික මට්ටමකින්. නමුත් අපිට හම්බෙන චරිතය ඒ වගේ. එතකොට අපිට ඒ වගේ කට්ටිය ගැන අධ්‍යයනය කරන්න ඕනේ. රෝග ලක්ෂණය මොකද්ද? ඒගොල්ලෝ එහෙම ඒ වගේ රෝගයක් තියෙන කට්ටිය කොහොමද හැසිරෙන්නේ? ඒගොල්ලෝ බොන බෙහෙත් වලින් ඒගොල්ලන්ට මොනවද ඇති වෙන අපි කියන්නේ අතුරු ප්‍රතිඵල මොනවද කියලා ඒ වගේ දේවල් ගැන අධ්‍යයනයක් තියෙන්නත් ඕනේ. ඒ වගේම අනිත් නළු නිලියන් එක්ක ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ තෝරගන්නවනේ චරිතයක්. ඒවා අනිත් ඒ නාට්‍යයේ ඉන්න නළු නිලියන් එක්ක හැසිරෙනකොට ඒ චරිතය එක්ක කොහොමද හැසිරෙන්නේ? B චරිතය එක්ක කොහොමද හැසිරෙන්නේ? C චරිතය එක්ක කොහොමද හැසිරෙන්නේ? තුන් විදියක් වෙන්න පුළුවන්. දැන් අපි දැක්කේ අර මේ පැටව තුන් දෙනා නේද? යාළුවෝ එක එක තමන්ගේ සහෝදර මේ පැටව එක්ක හැසිරෙන විදිය වෙනස්. කුකුල්හාමි දැක්කම වෙනස්. නේද? මාෂත් එහෙමයි. ගෙදරදී හැසිරෙන විදිය වෙනස්. වලහා දැක්කම හැසිරෙන විදිය වෙනස්. එතකොට අන්න ඒ වගේ සෙසු චරිත එක්ක තමන් තෝරගන්න චරිතය සෙසු චරිත එක්ක හැසිරෙන විදිහත් අර බයෝඩේටා එකේ ජීවදත්ත පත්‍රිකාවේ ඔයගොල්ලෝ ලියන්න ඕනේ. ඊළඟට ඇවිදින කතා කරන ස්වරූපය නේද? එකත් වෙනස් වෙන්න පුළුවන්. එක එක්කෙනා කතා කරන විදි වෙනස්. අපිට හම්බෙන චරිතය කොයි විදිහටද කතා කරන්නේ? එයා ඇවිදින විදිය කොහොම වෙන්න ඇතිද? මොකද සමහර වෙනවා බොහොම ගරු ගාම්භීර විදිහට ඇවිදිනවා. සමහර වෙනවා එහෙම නෑ නේද? අපි දන්නේ නෑ. අපි ඔයාලා තෝරගන්න චරිතය මොකක් වුණත්. සහ ඔයගොල්ලෝ දැන් මේක දැකලා තියෙනවා, පෙළ අධ්‍යයනය කරලා තියෙනවා, රඟපාලා තියෙනවා පාසලේදී. හරි ලේසි වැඩේ කරන්න නේද? ඒ වගේ ගුරුවරයාගෙනුත් උපදෙස් අරගෙන යාළුවෝ එක්ක එකතු වෙලා කතා කරලා මේ වැඩේ කරන්න ඕනේ. හරි. ඊළඟට තව තියෙනවා එයාගේ විනෝදාංශ මොනවද? මොනවද මේ චරිතේ විනෝදාංශ වෙනව ඇත්තේ? ඒවත් හරි වැදගත්. මොකද සමහරට අපි චරිතේ රඟපානකොට ඒ වගේ විනෝදාංශයක් දෙකක් ඒකට එකතු කරගත්තාම චරිත නිරූපණය වඩා සාර්ථක වෙනවා නේද? එතකොට එයා නිතර කරන ක්‍රියාවන් අපිට වඩා ඒ චරිතය තුළින් ටක් ගාලා ඉස්මතු වෙලා පේනවා නේද? එතකොට විනෝදාංශ කියන එකත් අපිට වැදගත්. ඒ විතරක් නෙමෙයි. එයාට තියෙන ලෙඩ රෝග මොනවද? ඇයි එහෙම ඕන වෙන්නේ? දැන් අපි හිතමු චරිතයක් නාට්‍යයක් අපි හිතමු පැයක නාට්‍යයක්. නාට්‍යයේ මුලින් ඉඳලා එයාට තියෙනවා කැස්ස වගේ ලෙඩක්. මම මේ නිකන් උදාහරණයක් කියන්නේ. ඒක එහා දිගටම පවත්වාගෙන යන්න එපා. චරිත නිරූපණයක් කරද්දී නේද? මුලදී කැස්ස තිබිලා අතරමඟදී ආය නැති වෙලා ආය හැදෙන්න බෑනේ. නේද? එක දවසක චරිතයක් නිරූපණය කරනවා නම් අපිට ලොකු කාල පරිච්ඡේදයක චරිතයක් නම් එහෙම වෙන්න පුළුවන්. නමුත් අපිට ඒ වගේ නිතර තියෙන ලෙඩ රෝග අපි හිතමු යාට තියෙනවා කියලා කකුලේ කොරයක්. ඒක යට දිගටම පවත්වාගෙන යන්න සිද්ධ වෙනවා. එතකොට මේ ලෙඩ රෝග ගැනත් හොඳ අවබෝධයකින් ඉන්න ඕනේ. ඊළඟට අර මම කලින් සඳහන් කරා වගේ පුතේ චරිතයේ ඉතිහාසය සහ අනාගතය. හරිම වැදගත්. ඒ දෙක දන්නේ නැතුව මෙතන ඇවිල්ලා මට හිට ගන්න බෑ. චරිත නිරූපණයකට. මෙහෙම ඇවිල්ලා හිට ගන්න ඉතිහාසය සහ අනාගතය අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න. තව තියෙනවා. දැන් මම මේ ඔයාලට පහසු වෙන්න උදාහරණ කීපයක් විතරයි කරේ. කිව්වේ. හරි. එතකොට මේ වගේ එකතු කරලා හොඳ ජීවදත්ත පත්‍රිකාවක් හදලා ගුරුවරයා එක්ක සාකච්ඡා කරන්න ටීචර් මෙන්න මේ කැරක්ටර් එක මේ වගේ නේද? මෙහෙම වුණොත් හොඳයි නේද කියලා. එතකොට ඕගලන්ට මේ චරිත නිරූපණය කරන්න ගියාම Tamanට කවදා හරි චරිත නිරූපණයක් කරන්න හෝ Tamanට චරිත නිරූපණය ගැන යම් කිසි දෙයක් ලියන්න සිද්ධ වුණාම ඊටාම හොඳ රචනාවක්, ඊටාම හොඳ චරිතයක් ගොඩනංවා ගන්න ඕගලන්ට ඒක අතිශයින්ම පහසුවක් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් දරුවනේ ගොඩාක් ස්තුතියි අපිත් එක්ක එකතු වෙලා හිටියාට. ඔයගලන්ට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳ නළු නිලි පිරිසක්, හොඳ විෂය ඉස්සරහට ගෙනියන්න පුළුවන් දුවා දරුවන් පිරිසක්. අපි හරි ආදරේ මේ විෂයට. මම දන්නවා ඔයගොල්ලොත් බොහොම ආසාවෙන් මේ විෂය හදාරන්නේ. හැම පාසලකම එහෙමයි ලංකාවෙම තත්ත්වය. ඉතින් හොඳ නළු නිලියන් පිරිසක්, හොඳ අධ්‍යක්ෂකවරුන්, හොඳ අනුශාංගික ශිල්පීන් පිරිසක් ලංකාව ඇතුලේ මේ නාට්‍ය අරංග කලා විෂය ඉගෙනගෙන බිහි වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඒක දකින්න ආසාවෙන් ඉන්න ගමන් අද පාඩමෙන් මම සමුගන්නවා. අපි නැවත දවසක හමු වෙමු. ගොඩාක් ස්තුතියි සම්බන්ධ වෙලා හිටියට.